ආයිබෝන් ළමයි මේ සැරේදී අපි ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලය ගැන තමයි කතා කරන්න යන්නේ. එහෙම නැත්නම් Ocean University of Sri Lanka ගැන. ඉතින් ඒකට මම ඉන්වයිට් කරනවා අද ගායත්‍ර බණ්ඩාර. ඉතින් ගායත්‍ර ආයිබෝන් කියලා පිළිගන්නවා මචං ෂෝ එකට. අයිබෝනයි. පොඩක් අතීතයට යන් මේ කොහොමද මේ යුනිවර්සිටි එක ගැන දැනගන්න ලැබුණේ මචං? ඒ කියන්නේ ඔයාගේ බෑග්ග්‍රවුන්ඩ් එක පොඩ්ඩක් කියන්නකෝ. මොකද්ද ඔයා A level වලට කරේ කොහෙද ඉස්කෝලේ ගියේ? මං අයියේ මගේ පොඩි කාලේ ඉඳන් පටන් ගන්නම්. මම පොඩි කාලේ ගත්තොත් එහෙනම් මම පොඩි කාලේ ඉන්නේ මස්කෙලිය කියලා ගමක. මස්කෙලිය තියෙන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කේ. ඒ කාලේ නම් හරිම දුෂ්කර ගමක්. දැන් නම් ටිකක් දියුණුවයි. දැන් වෙනස් වෙලා හුඟක්. ඉතින් මම මස්කෙලිය ඉන්න කාලේ අපේ ගෙදර එහා පැත්තේ හිටිය අංකල් කෙනෙක්. එයාගේ නම රෙංගසාමි අංකල්. රාමජීවන් රෙංගසාමි එයාගේ නම. ඉතින් මේ රෙංගසාමි අංකල් ඉගෙන ගත්ත කෙනෙක් නෙමෙයි. ඇත්තටම එහෙම ලොකුවට මේ ස්ටඩි එක කරපු කෙනෙක් නෙමෙයි. ඒ වුණාට එයාට ලොකු නොලෙජ් එකක් තිබ්බා. අර පරිසර ගැන මාර නොලෙජ් එකක් තිබ්බා. එයා හැමදේම අර පරිසර ගැන අර පොඩි කාලේ ඉඳන් පරිසර ගැන පරිසරයත් එක්ක හිටපු පරිසර ගැන ඉගෙන ගත්ත කෙනෙක්. ඉතින් අපේ ගෙවල් කිට්ටුව තියෙනවා තවාන කියලා එකක්. ඒක එතන අපි ඉස්සර යනවා එතනට මාළු අල්ලන්න. අංකල් මමයි තව යාළුවෝ ඉන්නවා තව. ඒගොල්ලොත් එක්ක අපි ගිහිල්ලා මාළු අල්ලගෙන ගෙදරට ගේනවා. ඊට පස්සේ හවසට යනවා ගෙම්බු අල්ලන්න. ඔය වගේ දේවල් තමයි පොඩි කාලේ ඇත්තටම වෙන්නේ. ඊට පස්සේ මගේ අප්පච්චි මාළුවක් හම්බෙනවා නුවරට. එයා මාළුවක් එක්ක හම්බෙන මාළුවත් එක්ක මමත් එනවා නුවරට. එතකොට මට හම්බෙනවා මහනුවර ධර්මරාජයට එන්න. මම හිතන්නේ මට ලැබිච්ච ලොකුම වාසනාවක් මහනුවර ධර්මරාජයට ඇතුල් වෙන්න හම්බෙන එක. ඉතින් 3 වසරේ ඉඳන් මම මහනුවර ධර්මරාජය ඉගෙන ගන්නේ. ඉතින් ඔය කාලෙ වෙද්දි මම ඒ ලෙවල් එකම ධර්මරාජයේ ඉන්නේ. එතකොට 9 වසරේදී ඒ කියන්නේ 2009 හරියටම යුද්ධ ඉවර වුණාට පස්සේ අපි යනවා ට්‍රිප් එක ට්‍රින්කෝලට. ඉතින් මේ ට්‍රින්කෝලට ගියාට පස්සේ නේවි එකේ අපි අඳුරන අයියා කෙනෙක් මාව එක්කන් යනවා මාළුව පෙන්වන්න. එයා එක්කන් යන්නේ මම එදා තමයි ඉස්සෙල්ලම දකින්නේ. ඒ කියන්නේ මැරීන් ෆිෂ් අපි ඉස්සෙල්ලම අර පණ පිටින් මම එදා තමයි ඉස්සෙල්ලම දකින්නේ. අර ඊට කලින් වීඩියෝස් වල බලලා කොරල් රීෆ් බලලා අර තිබ්බ ඒ දේ ඉස්සෙල්ලම ඇස් දෙකෙන් එදාට තමයි දකින්නේ. ඉතින් ඒක නිකන් අර මගේ ජීවිතේ ටර්නින් පොයින්ට් එකක් වගේ. ඉතින් මම අයියා විශ්වාස කරන්නේ මම එතන බැලුවට පස්සේ මේ කියන්නේ මාළුව බල ඉඳි ස්නෝකල් කරලා මේ මම පොඩ්ඩක් උඩට ඇවිල්ලා බලනවා මේ වතුර උඩ මොන හරි විශේෂ දෙයක් තියෙනවද කියලා. වතුර යට මෙච්ච ලස්සන වතුර උඩ මොකක් හරි විශේෂ දෙයක් තියෙන්න ඕනේ නේද කියලා හිතලා මම උඩට ඇවිල්ලා පොඩ්ඩක් බලනවා. නෑ එහෙම නෑ අර හැමතැනම තියෙන අර කාම් වේව්ස්ම තමයි තියෙන්නේ. ඉතින් ආයේ මම අර උතර අපිට ලොකු වෙලාවක් තිබුණේත් නෑ. ඉතින් මම බලාගෙන ඉඳලා කොහොම හරි එදා තමයි හිතාගන්නේ කවදා හරි දවසක මැරයින් සයන්ස් ඒ පැත්තට යනවා කියලා එදා තමයි මම ඩිසයිඩ් කරන්නේ. ඉතින් මට එහෙම ලොකු මතකයක් නෑ එදා කාවද දැක්කේ කියලා. ඒතකොට මාළු ID ගන්න එහෙම දන්නේ නෑ. මට එකම මතකේ ලොකු ආන්දෙක්ව දැක්ක කියලා. මම දැක්ක පාට ආන්දෙක්. මම හිතනවා ඒ දැක්කේ මොරේල් කියන කෙනාව කියලා මම දැක්කේ. මොකද මේ මම ඉස්සර ඉඳන් ආස ඔය අමුතු ෂේප් එකක් තියෙන මාළුන්ට තමයි මම හරි ආස. වැඩි එළියට එන්නේ නැති අන්න ඒ වගේ අර තමයි අමුතු මාළුන්ට තමයි මම ආස. ඉතින් ඒක විතරයි අතනම අයියේ ඒක මට ඒ ගැන ලොකු මතකයක් නෑ ඒ ඇරෙන්න. ඊට පස්සේ මම A level කරද්දි මම ෆස්ට් ෂයි A level කරනවා. හැබැයි මට කියන්නේ මම A level කරන්නේ ඇත්තට මෙඩිසින් යන්න බලාගෙන. ඒ වුණාට මෙඩිසින් යන්න තාම මට රිසර්ච් හම්බෙන්නේ නෑ. ඉතින් මම සෙකන්ඩ් ෂයි කරන්න පටන් ගන්නවා. සෙකන්ඩ් ෂයි මම ක්ලාස් යද්දි එක යාළුවෙක් ඉන්නවා. මම ඇවිල්ලා කියනවා එයා මැත්ස් කරේ. මට කියනවා මෙන්න මෙහෙම යුනිවර්සිටි එකක් තියෙනවා මචං. අපි පොඩ්ඩක් ගිහිල්ලා බලමුද කියලා. එයා කියනවා එයා දන්නා මම මාළුන්ට හරි ආසයි කියලා ඒ කාලේ නම්. ඉතින් එයා කියනවා මේ මාළු ගැන උගන්වනවා මේ මැරයින් සයන්ස් කියලා එකක් තියෙනවා නම් මම කියලා කියනවා. මට ඉතින් ඇත්තටම මැරයින් බයොලොජි කරන්න ඕනේ. මැරයින් බයොලොජි කියලා නෙමෙයි තිබුණේ මැරයින් සයන්ස් ෆිෂරීස් ඇන්ඩ් මැරයින් සයන්ස් කියලා තිබුණේ. ඉතින් මම ඉතින් ඒකත් එක්ක මම ගෙදර ඇවිල්ලා පොඩ්ඩක් සර්ච් කරලා බලනවා ඕෂන් යුනිවර්සිටි ගැන. ඉතින් ඇත්තටම එහෙම යුනිවර්සිටි එකක් තියෙනවා. හරිද? එතකොට ඒක තියෙන්නේ මට්ටක්කුලියේ. ඉතින් මම කරන්නේ ඊට හරියටම සතියකට පස්සේ අම්මත් එක්ක අම්මටත් කියලා මේ මට්ටක්කුලිය යනවා. මම ට්‍රේන් එකේ ගිහිල්ලා මට මතකයි මම කොටුවෙන් බහිනවා. කොටුවෙන් බහලා පාර පැනලා වීල් එකට වීල් අයියා කෙනෙක් ගාවට යනවා ත්‍රී වීල් අයියා කෙනෙක් ගාවට. ගිහිල්ලා අහනවා යාගෙන් මේ මට්ටක්කුලියට යන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ පුළුවන් කියලා මට්ටක්කුලිය කොහෙද කියලා අහපුවා මම කියලා සාගර විශ්වවිද්‍යාලයට ගියා. එයා දන්නේ නැහැ සාගර විශ්වවිද්‍යාලය ගැන.
ඊට පස්සේ මම පුදුම වෙනවා යකෝ මේක යුනිවර්සිටි එකක්ද මේ ගැන කවුරුත් දන්නේ නැහැ නේ කියලා. ඊට ඉතින් පස්සේ එයා මම විශ්වාස කරන්නේ මේ කොළඹ අපිවත් දන්නේ නැහැ මම මේ සාගර ඒක විශ්වවිද්‍යාලය තමයි. ගැන. ඔය මං කියන්නේ 2014 2014 අන්තිම මාස නොවැම්බර් හරි දෙසැම්බර් හරි. එතකොට ඒ අයියා ඉස්සරහින් ත්‍රිවිල්ලය ගෙන ගිහිල්ලා අහනවා මොකද්ද මේ සාගර විශ්වවිද්‍යාලයට. එයා දන්නෙත් නැහැ. ඔහොමම 6-7 දෙනෙක්ගෙන් ඇහුවට පස්සේ අම්මෝ එක්කෙනෙක් කියනවා ඔය තියෙන මොකද නාටකට එහා පැත්තේ බීඩියන් එකක් තියෙනවා ඔය ඕක ගැන තමයි කියන්නේ කියලා. ඊට පස්සේ නාටකට යනවා කියලා. ඉතින් අපි දන්නේ නැහැ නේ. ඉතින් අපි තා කවන්නේ නැහැ කියලා නාටකේ ගාවට යනවා. ඉතින් ඇත්තටම නාටකට එහා පැත්තේ ඕෂන් යුනිවර්සිටි එක තිබ්බා. යුනිවර්සිටි එකක්. ඉතින් මට එතන අයියලත් හම්බුණා. ඉතින් අයියලත් හොඳයි. ඒගොල්ලොත් හොඳට කතා බහ කළා. එතන මට මතක විදිහට එතන ඒ වෙලාවේ හිටපු ලෙක්චර්ස්ලා කීප දෙනෙකුත් මට හම්බෙන්න පුළුවන් වුණා. ඒගොල්ලොන්ගෙනුත් විස්තර අහගත්තා. ඒගොල්ලෝ කිව්වා මේ ෆිෂරිස් එක නම් තින්නේ කොළඹ නෙමෙයි ෆිෂරිස් එක තියෙන්නේ තංගල්ලේ කිව්වා. මම කිව්වා හරි. ප්‍රශ්නයක් නැහැ ෆිෂරිස් එක මම කැමතියි මේකට. නැත්තම් ඒගොල්ලෝ කිව්වා කෝස්ටල් කියලා එකක් පටන් ගන්නවා ඒ අවුරුද්දේ. ඔයාලට ඕන නම් ඒකට ජොයින් වෙන්න පුළුවන් කියලා වුණාට මම ආසාර මැරයින් බයෝලොජි ඒ පැත්ත නිසා මම ෆිෂරිස් එකට මම එන්නම් කියලා එතනින්ම ඇප්ලිකේෂන් එකක් අරගෙන ගෙදර ඇවිල්ලා ෆිල් කළා මේ පෝස්ට් කරනවා. ඊට පස්සේ ඉන්ටර්විව් එකක් තියෙනවා. ඉන්ටර්විව් එකනොත් සිලෙක්ට් වෙලා හරියටම 2015 අප්‍රේල් 1 වෙනිදාට මම යනවා තංගල්ලේ තමයි අපි පටන් ගන්න. ඉස්සෙල්ලාම ඉනොග්‍රේෂන් සෙරමනි එක තියෙන්නේ. එදා ඉඳන් මම මෙහෙම 2014 තමයි ඒ ලෙවල් කරන්නේ. ඒ වුණාට 2014 ඒ ලෙවල් කරාට මම අර අවුරුද්දක්වත් ඉන්නේ මොකද අර කැම්පස් පොතෙන් ගත්තොත් එහෙම අවුරුද්දක් ඉඳලානේ යන්න ඕනේ. අවුරුද්දක්වත් යනවානේ සාමාන්‍යයෙන් යන්න මේ වෙන කැම්පස් එකකට. මේකට එහෙම නෑ. මට හිතෙනවා මේ ඉක්මනට ඩිග්‍රී එක ගන්න පුළුවන් වෙන්නේ කියලා. මම ඉතින් අර පළවෙනිදාම පටන් ගන්නවා. ඊට පස්සේ හැබැයි මම හිතුවට එහෙම අපේ ඩිග්‍රී ඇත්තටම ඉවර වෙන්නේ අවුරුදු 4ක් කියලා කිව්වට අපේ ඩිග්‍රී ඉවර වෙද්දී ටිකක් පළක් වෙනවා. ඒකට හේතුව තමයි එක ප්‍රශ්න තිබ්බ උද්ඝෝෂණ ඊට පස්සේ එක ඔය දැන් ඒ ප්‍රශ්න නැහැ. දැන් ඒව හුඟක් විසඳලා තියෙනවා. ඇකඩමික් කැලෙන්ඩර් එකක් හරියට තිබුණේ නැහැ ඒ කාලේ. දැන් ඒව ඔක්කොම සෙටල් වෙලා තියෙන්නේ. ඒවත් එක්ක මගේ ඩිග්‍රී එක ඇත්තටම ඉවර වෙන්නේ 2020 දෙසැම්බර් වල තමයි මගේ ඩිග්‍රී එක ඉවර වෙන්නේ. ඒ කියන්නේ අවුරුදු 5ක් යනවා ඇත්තටම මගේ ඩිග්‍රී ඉවර වෙන්න. ඊට පස්සේ 2021 ජනවාරි වල තමයි මගේ ෆයිනල් රිසර්ච් අවුට් වෙන්නේ. ඉතින් මට ෆස්ට් ක්ලාස් එකක් තියෙනවා. එකත් එක්ක මම ඇප්ලයි කරන ඕෂන් යුනිවර්සිටි එකේ සහ වයඹ යුනිවර්සිටි එකේ දෙකේම ඩිමොන්ස්ට්‍රේටිව් ක්වෙස්චන් වලට ඇප්ලයි කරනවා. මම කලින් එන එක යන්නම් කියලා හිතාගෙන ඉන්නේ. ඉතින් මට කලින් ඇත්තට වෙන්නේ වයඹ. ඉතින් ඒකත් එක්ක ඉතින් මම වයඹට එනවා. ඉතින් එදා ඉඳන් එතකොට පෙබරවාරි 8 වෙනිදා ඉඳන් මේ අවුරුද්දේ මම වයඹේ වැඩ කරන්නේ ඩිමොන්ස්ට්‍රේටර් කෙනෙක් විදිහට සහ ඊට අමතරව මම වැඩ කරනවා අය අහලා තියෙනවා නම් HISIS Alliance කියලා එකක් තියෙනවා. ඒක ඉන්ටර්නැෂනල් ඕගනයිසේෂන් එකක්. මේක අපි කරන්නේ රටවල් කියන්නේ ලෝකේ තියෙන ලොකුම NGOs NGOs ඊට පස්සේ IUCN එක International Union for Conservation of Nature කියන එකයි එකට එකතු වෙලා හදගත්ත ඇත්තට මේක alliance එකක්. ඉතින් මේ alliance එකෙන් කරන්නේ මොහොතේ දැන් තියෙනවා සමහරට අය අහලා තියෙනවා UNCLOS කියලා තියෙනවා මොහොතේ තියෙනවා treaty එක සම්මුතියක් තියෙනවා. මේ සම්මුතියෙන් ඇත්තටම protect වෙන්නේ අපේ ඒ කියන්නේ මේකෙන් ආරක්ෂා වෙනවා අපේ territorial sea කියලා nautical mile 200ක මොහොතක්. එතනින් එහාට තියෙන international waters මේ ආරක්ෂා වෙන්නේ නැහැ. ඒව ප්‍රොටෙක්ට් කරන්න කිසිම මේකක් නැහැ. අර සී බෙඩ් එක ප්‍රොටෙක්ට් කරන්න පොඩ්ඩක් පුළුවන්. ඒ ඇරෙන්න මේ මොකුත් අර ඊට ඉහළින් තියෙන දේවල් ප්‍රොටෙක්ට් කරන්න තාම සම්මුතියක් නැහැ. ඉතින් ඒක කරන්න BBNJ කියලා Biodiversity Beyond National Jurisdiction කියලා සම්මුතියක් හදන්න තමයි සම්මුතියක් හදන්න තමයි මේ HISIS Alliance එක තියෙන්නේ. ඉතින් ඒකේ ආසියානු තානාපති විදිහට මම වැඩ කරනවා. මාත් එක්ක තව ආසියාවේ ඉන්දියන් එක්කෙනෙක් ඉන්නවා සහ දකුණු කොරියාවේ එක්කෙනෙක් ඉන්නවා. ඉතින් අපි තුන්දෙනා ආසියාවේ පැත්ත බලන්නේ. ඊට අමතරව තව ඕගනයිසේෂන්ස් කීප එක වැඩ කරනවා සහ ප්‍රොජෙක්ට් වගේකුත් කරනවා. සමහර ප්‍රොජෙක්ට් ගයිඩ් උත් කරනවා. ඉතින් ඕවා තමයි මගේ මේ වෙද්දි වෙන්නේ. වා කියලා වැඩක් නෑ නේද? මේ ඒ කියන්නේ මේ ඔක්කොම දැනගන්න හම්බුනේ සාගර විශ්වවිද්‍යාලය ඇතුළේද? මෙව්වහිය සාගර විශ්වවිද්‍යාලය සහ ඒ හා සම්බන්ධ දේවල් වලින් තමයි ඇත්තටම අය දැනගන්න හම්බෙන්නේ මේ හැම දෙයක් ගැනම. කියලා වැඩක් නෑ. ඒ කියන්නේ මට හිතෙනවා අර මේ සායන දෙයක් කරගෙන තියෙනවා මචං. ඒ අවුරුදු 5 ඇතුළත වුණා. සිරාට නෑ මේකයි මචං. අපි මේ වගේ මෙසේජ් එකක් අනිවාර්යෙන් ළමයිට දෙන්න ඕනේ. ඒ කියන්නේ මේ වගේ ඔපචුනිටිස් තියෙනවා මේව හොයාගෙන යන්න. එතකොට මට දැනගන්න ඕනේ දැන් මේ දැන් සාගර විශ්වවිද්‍යාලයට යනවා කිව්වහම මේ අනිත් අයගේ මේ පර්සෙප්ෂන් එක මොකද්ද? මොකද්ද අනිත් අය වට කිව්වේ? ඒක දැනගන්න ඕනේ.
මුලින් මැහුවේ ඇයි අවුරුදු 4ක් මාළු අල්ලන්න ඉගෙන ගන්න කියලා තමයි ඇත්තටම. මොකද කට්ටිය හිතන්නේ අපි මාළු අල්ලන්න ඉගෙන ගන්නවා ඊට පස්සේ මගේ ගෙදර අය ඇත්තටම බලන්න මොකද මගේ ගෙදර අය ඔක්කොම හෙල්ත් සෙක්ටර් එකට සම්බන්ධ වැඩ කරනවා. මගේ මල්ලිත් මෙඩිසින් කරන්නේ. ඉතින් ඒක නිසා ඒගොල්ලෝ බය වුණා මම මුහුදට යයි මුහුදෙන් නැවක වැඩ කරයි. එහෙම පර්සෙප්ෂන් එකක් තමයි ඇත්තටම තියෙන්නේ සාගර විශ්වවිද්‍යාලයට යනවා කියලා නෑ. එහෙම දෙයක් නෑ. එහෙම දෙයක් නම් ඇත්තටම නෑ. ඕකේ හරි ඔයාගේ මොනවද ඉම්ප්‍රෙෂන්ස් ෆස්ට් ටයිම් මේකට ගියාන් පස්සේ ඕෂන් යුනිවර්සිටි ගියාට පස්සේ මම ඒ කියන්නේ මම කියන්නේ අලුත්ම ලෝකෙට ගියා වගේ මොකද මම නුවරම ඉඳලා මම හරි ආසයි මුහුදට ඉස්සර යන්න මොකද යන්න හම්බෙන්නේ නැහැ නේ ලේසියකට. ඉතින් එතකොට අර දැන් තංගලට ගියාට පස්සේ තංගල ඉතින් අපේ හොස්ටල් එක ගත්තොත් එම් හොස්ටල් එක දෙහා පැත්තේ මුහුද. ඉතින් හැමදාම බීච් යනවා. ඉතින් අර පිස්සුවක් තමයි ඉතින් ඒක අර මුල් දවස් ටික මුහුදේව තමයි හිටියේ ඉතින්. ඕකේ නියමයි. රයි මචං මේ ඔයා මොකක් හරි ස්ලයිඩ්ස් ටික ප්ලෑන් කරන් ආව නේද? අපි ඒක එතනින් පටන් ගමු එහෙනම්. ඉතින් අයියා මම ඇත්තටම ඕෂන් යුනිවර්සිටි ගැන කියන්න ආවේ. එතකොට මම අයියට කලින් කිව්වා මම මේ තැන් කීපයක් වැඩ කරනවා කියලා. එතකොට ඇත්තටම මම අද ආවේ ඕෂන් යුනිවර්සිටි ග්‍රැජුවේට් කෙනෙක් විදිහට. මොකද්ද මේ ඕෂන් යුනිවර්සිටි කියන්නේ? මොනවද අපි කරන්නේ? මොනවද මෙතනින් සමාජයට දෙන්න කියන දේ පැහැදිලි කරන්න. ඉතින් අපි ස්ලයිඩ් වලට යමු. පළවෙනි කාරණේ තමයි මොකද්ද මේ ඕෂන් යුනිවර්සිටි කියන්නේ? හුඟක් අයට තියෙන ප්‍රශ්නේ මේක. ඉතින් මේක ඕෂන් යුනිවර්සිටි කියලා එස්ටැබ්ලිෂ් වෙන්නේ අත්‍තරම 2014 පාර්ලිමේන්තු ඇක්ට් එකකින් 34 කියන පාර්ලිමේන්තු ඇක්ට් එකෙන් 31 කියන එකෙන්. හැබැයි අයියේ මේක 2014 මෙහෙම ඕෂන් යුනිවර්සිටි වුණාට මේක අතීතයේ ඇත්තටම මීට හුඟක් ඈතකට 1999 දක්වා දිව යනවා. 1999 එතකොට එතකොට දීවර ඇමති වෙලා ඉන්න මහින්ද රාජපක්ෂතුමා තමයි ඇත්තටම මේක පටන් ගන්නෙ. මොකද එයාගේ ලොකු විෂන් එකක් තියෙනවා සාගරය ගැන ඕෂන් එකෙන් රටේ ආර්ථිකයට මේ ලොකු දෙයක් කරන්න එයාගේ ලොකු විෂන් එකක් තියෙනවා. ඉතින් ඒක නිසා එයා පටන් ගන්නවා National Institute of Fisheries and Nautical Engineering කියලා එකක්. නිෆ්නි කියලා අපි කෙටි නාමයෙන් කිව්වොත් එහෙම ඒක පටන් ගන්නවා. ඉතින් 1999 මේ නිෆ්නි එකේ ඉඳන්ම ඇත්තටම මේ ඩිග්‍රීස් දෙන්න පටන් ගන්න තියෙනවා. ඊට අමතරව ඩිප්ලෝමා කෝසස් ඔක්කොම මේ 1999 ඉඳන්ම දෙනවා. හැබැයි 2014 තමයි ඕෂන් යුනිවර්සිටි එක කියලා එන්නේ. ඉන්ස්ටිටියුට් එකක් විදිහට තිබිලා 2014 ඕෂන් යුනිවර්සිටි එක වෙනවා. ඕෂන් යුනිවර්සිටි එක කරන්නේත් ඇත්තටම මහින්ද රාජපක්ෂතුමා ජනාධිපතිලා ඉන්න කාලේ. ඉතින් ඇත්තටම එතුමාට ස්තුතිවන්ත වෙනවා මේක හැදුවට. ඉතින් අයියේ අපේ යුනිවර්සිටි එක ගත්තොත් එහෙම යුනිවර්සිටි එකේ මේන් අපි ටාගට් කරන්නේ මෙන්න මේ සෙක්ටර්ස් වලට මැරයින් සෙක්ටර් එක, ඊට පස්සේ මැරිටයිම් සෙක්ටර් එක, මැරිටයිම් සෙක්ටර් කියන්නේ ලොජිස්ටික්, ඊට පස්සේ ට්‍රාන්ස්පෝර්ට් ඒ පැත්ත, ඊට පස්සේ ෆිෂරීස් එක, ඇක්වාකල්චර්, ඒ වගේම සහ සී ෆුඩ්. මේ වගේ මැරයින් මේ සෙක්ටර් එක තමයි අපි ඇත්තටම අපේ ඕෂන් යුනිවර්සිටි එකෙන් ටාගට් කරන්නේ. මේව ගැන තමයි අපි උගන්වන්නේ ඔක්කොම දේවල් කරන්නේ. ඊට පස්සේ දැනට අපේ තියෙන අන්ඩර්ග්‍රැජුවේට් සහ වොකේෂනල් ලෙවල් කෝසස් විතරයි. කිසිම පෝස්ට් ග්‍රැජුවේට් කෝස් එකක් ඕෂන් යුනිවර්සිටියෙන් ඔෆර් කරන්නේ නැහැ මේ වෙද්දි. ඕෂන් යුනිවර්සිටි එකේ තියෙන තැන ගත්තොත් එහෙම ඕෂන් යුනිවර්සිටි හෙඩ් ක්වොටර්ස් තියෙන්නේ ක්‍රෝ අයිලන්ඩ් කාකදූපත. හරි ෆේමස් තැනක්. දැන් කියන්නේ මම ගියේ ක්‍රිස්තියානි පාසලකට. ඉතින් අර ඒක අර මේ ඔය මට්ටක්කුලිය කියන්නේ හෙනම මේ ඒක නිකන් අර හෙනම මල්ටි කල්චරල් ඒරියා එකක් නේ. ඉතින් ගොඩක් ක්‍රිස්තියන් ටැමිල් ළමයි ටික එන්නේ මෙතනින් මචං. ඉතින් ක්‍රෝ අයිලන්ඩ් වල තමයි අත්තනෝ තියෙන්නේ හෙඩ් ක්වොටර්ස් එක. ඉතින් ඊට අමතරව තව ඕෂන් යුනිවර්සිටි රීජනල් බ්‍රාන්චස් අතරම තියෙන ඔක්කොම 8ක්. එතකොට ඒ මට්ටක්කුලේක ඊට පස්සේ තංගල්ල ඊට පස්සේ ජැෆ්නවල ට්‍රින්කෝවල වැටික්ලෝවල පාරදුරේ නිගම්බෝ සහ ගාල්ල කියන මේ රීජනල් බ්‍රාන්චස් 8 අපිට තියෙනවා. එතකොට මේ වලින් කරන්නේ අත්තන මේ මට්ටක්කුලෙන් සහ තංගල්ලෙන් විතරයි අත්තම ඩිග්‍රී ඔෆර් කරන්නේ මේ වෙද්දි. එතකොට අනිත් රීජනල් ඒ දෙකයි අනිත් රීජනල් බ්‍රාන්ච් වලයි ඩිප්ලෝමා සහ සර්ටිෆිකේට් කෝසස් ඔෆර් කරනවා මේ හැම එකකින්ම. එක්ස්කියුස් මී මචං. එතකොට මේ ඔය තංගල්ලෙන් ග්‍රැජුවේට් උනේ නැත්නම් හරි තංගලෙන් ග්‍රැජුවේට් වෙන්නේ ඕෂන් යුනිවර්සිටි කියන්නේ ඕෂන් යුනිවර්සිටි ඔෆ් ශ්‍රී ලංකා ටැංගෝල් වලින් තමයි ග්‍රැජුවේට් වෙන්නේ. කියන්නේ අපේ ෆැකල්ටි ඩිපාර්ට්මන්ට් එක තියෙන්නේ තංගල්ලේ. මොකද අපේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක විතරයි තංගල්ලේ තියෙන්නේ. අනිත් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් පහම තියෙන්නේ මට්ටක්කුලේ. හරි දැන් මට තේරෙනවා. ඕකේ හරි. ඒ කියන්නේ මේ තංගල්ල විතරක් ටිකක් ස්පෙෂල්. මොකද මේ ඒකේ ඩිග්‍රී මේ කියන්නේ අර වොකේෂනල් එකට අමතරව ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකක් ඔෆර් කරන හින්දා නේ. ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකකුත් ඔෆර් කරනවා. ඕකේ. ඉතින් අපේ විෂන් එක ගත්තොත් එහෙම විෂන් එක තමයි to provide innovative solutions for marine, maritime and fisheries sectors. එතකොට අපේ මිෂන් එක ගත්තොත් එහෙම to be a center of excellence in marine and fisheries education in the region.
ඊට පස්සේ අපේ සංයුතය ගත්තොත් එහෙම ස්ට්‍රක්චර් එක ගත්තොත් ෆැකල්ටිස් දෙකයි ඇත්තනවා මේ වෙද්දි තියෙන්නේ ඩිපාර්ට්මන්ට් 6ක් තියෙනවා ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් 7ක් තියෙනවා ඩිප්ලෝමා කෝසස් 10ක් තියෙනවා සහ සර්ටිෆිකේට් කෝසස් 25ක් තියෙනවා මේක තමයි අපේ දැනට ස්ට්‍රක්චර් එක ඕෂන් යුනිවර්සිටි එකේ මම පළවෙනි ෆැකල්ටි එකට යනවා ෆැකල්ටි ඔෆ් ඉන්ජිනියරිං ඇන්ඩ් මැනේජ්මන්ට් කියන එක එතකොට ඒකෙන් ඔෆර් කරන ඩිග්‍රීස් 4ක් ඇත්තට තියෙනවා පළවෙනි ඩිපාර්ට්මන්ට් 3ක් තියෙනවා ඩිපාර්ට්මන්ට් ඔෆ් මැරින් ඉන්ජිනියරිං ඒකෙන් ඔෆර් කරනවා ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් දෙකක් බැචලර් ඔෆ් සයන්ස් ඔනර්ස් ඉන් මැරින් ඉන්ජිනියරිං මර්චන්ට් කියලා කියනවා සහ ඒකම මැරින් ඉන්ජිනියරිං ෂෝ බේස්ඩ් එකක් තියෙනවා ඊට අමතරව ඩිපාර්ට්මන්ට් ඔෆ් මැරිටයිම් ට්‍රාන්ස්පෝර්ටේෂන් මැනේජ්මන්ට් ඇන්ඩ් ලොජිස්ටික් එකෙන් BSc ඔනර්ස් ඉන් මැරිටයිම් ට්‍රාන්ස්පෝර්ටේෂන් මැනේජ්මන්ට් ඇන්ඩ් ලොජිස්ටික් කියන ඩිග්‍රී එක ඔෆර් කරනවා Department of Coastal and Marine Resource Management කියන එකෙන් BSc in Coastal and Marine Resource Management කියන ඩිග්‍රී එක ඔෆර් කරනවා. ඊට පස්සේ එතකොට මචං මේ ෆැකල්ටි එක ලොකේට් වෙලා තියෙන්නේ මේ ෆැකල්ටි සම්පූර්ණයෙන්ම ලොකේට් වෙලා තියෙන්නේ මට්ටක්කුලේ බ්‍රාන්ච් එකේ. හරි හරි. ඊට පස්සේ දෙවෙනි ෆැකල්ටිය ෆැකල්ටි ඔෆ් ෆිෂරීස් ඇන්ඩ් ඕෂන් සයන්සස් ඒකේ පළවෙනි ඩිපාර්ට්මන්ට් එක තමයි ඩිපාර්ට්මන්ට් ඔෆ් ෆිෂරීස් ඇන්ඩ් මරයින් සයන්සස් ඒකෙන් දෙනවා BSc honours in fisheries and marine sciences කියන ඩිග්‍රිය ඊට පස්සේ ඩිපාර්ට්මන්ට් ඔෆ් ඕෂනෝග්‍රැෆි එකෙන් දෙනවා BSc honours in oceanography කියන ඩිග්‍රිය එක තුන්වෙනි ඩිපාර්ට්මන්ට් එක ඩිපාර්ට්මන්ට් ඔෆ් aquaculture and seafood technology කියන එකෙන් bachelor of technology කියන ඩිග්‍රිය දෙනවා aquaculture and seafood කියන seafood technology ඕක තමයි ඒ ඩිපාර්ට්මන්ට් එකෙන් දෙන ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක එතකොට මේක ලොකේට් වෙලා තියෙන්නේ මේකේ පළවෙනි මම කියපු ඩිපාර්ට්මන්ට් එක ලොකේට් වෙලා තියෙන්නේ තංගල්ල ඉතුරු දෙකම තියෙන්නේ ඉතුරු දෙක මට්ටක්කුලේ රයිට් රයිට් මම එකින් එකට යන්නම් අයියේ පළවෙනි ගත්තොත් එහෙනම් මැරින් ඉන්ජිනියරිං ගත්තොත් එහෙනම් මැරින් ඉන්ජිනියරිං වල ෂෝ බේස් සහ සීෆර් එහෙම නැත්නම් මර්චන්ට් කියලා කොටස් දෙකක් තියෙනවා එතකොට මේකට අත්තම ළමයි 60ක් විතර ගන්නවා එක අවුරුද්දකට සහ මේ වෙද්දි ජූලි 15 ඔයගොල්ලන්ට ඩෙඩ්ලයින් තියෙනවා මම දාලා තියෙනවා මෙතන මේ ලින්ක් එකත් ඇප්ලයි කරන්න ජූලි මේ ඔක්කොම ඩිග්‍රීස් 6ටම ගන්නවා ජූලි 15 තමයි ඩෙඩ්ලයින් එතකොට මේක 4 year full time එකක් ඉංග්‍රීසි මීඩියම් වලින් තියෙන එතකොට මේක වෙන්නේ මේක ඇප්ලයි කරන අයගෙන් වැඩිම රිසර්ච් තියෙන 60 දෙනා තමයි ඇත්තටම මේකට සිලෙක්ට් කරගන්නේ. එතකොට ඒ 60 දෙනාගෙනුත් වැඩිම රිසර්ච් තියෙන අය අපි වැඩිම රිසර්ච් තියෙන 15 දෙනෙක් විතර ඒක තමන්ගේ කැමැත්ත අනුව මර්චන්ට් කියන එකට මර්චන්ට් කියන කෝස් එක කරන්න පුළුවන්. මර්චන්ට් එක පොඩ්ඩක් විශේෂයි. ඒක තමයි අර නැව් ගැනම වැඩ කරන්න තියෙන මැරින් ඉන්ජිනියරිං කෝස් එක තමයි මර්චන්ට් කියන එක. එහෙම නැති අය ඊට පස්සේ ඉන්න අය ෂෝ බේස්ඩ් එක ඒගොල්ලන්ට කරන්න පුළුවන්. එතකොට ඒකට C සහ C පාස් දෙකක් සහ S පාස් එකක් තියෙන්න ඕනේ ඒවායින් ෆිසික්ස් මැත්ස් සහ කෙමිස්ට්‍රි අනිවාර්යෙන් කරලා තියෙන්න ඕනේ 2000 මේ පාර නම් ඔයගොල්ලෝ ඇප්ලයි කරන්නේ අන්තිම කලින් ඒ කියන්නේ අන්තිම පාර A level කරලා තියෙන්න ඕනේ ඒ කියන්නේ 2020 A level ඔයගොල්ලන්ට කරලා තියෙන්න ඕනේ ඒක මැරින් ඉන්ජිනියරිං තියෙන්නේ මට්ටක්කුලිය ඊට පස්සේ ෆිෂරීස් ඇන්ඩ් මැරයින් සයන්ස් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක තියෙනවා එතකොට ෆිෂරීස් ඇන්ඩ් මැරයින් සයන්ස් එක ගත්තොත් එහෙම Fisheries and Marine Science ගත්තොත් එහෙම මේක 3 years සහ 4 years දෙකම කරන්න පුළුවන්. කැමති නම් 3 year general එකක් කරන්න පුළුවන්. 4 year full 4 year honors එක කරන්නත් පුළුවන්. full time English medium. එතකොට මේක තියෙන්නේ ඇත්තටම තංගල්ලේ. මේකට ඔයගලන්ට bio හරි agri හරි කරන්න පුළුවන්. physics subject එක අනිවාර්යයි නෑ. ඒකෙන්ද agri කරන්නත් පුළුවන්. ඒක 2020 level වලින් ගන්න. සහ මේකටත් ඔයගොල්ලෝ ඉල්ලද්දි වැඩිම resource තියෙන අය හොඳම GPA තියෙන අය තමයි ඉල්ලන අයගෙන් වැඩිම අය තමයි ගන්නෙ. excuse me මචං. එතකොට subject combination එක ගත්තොත් ෆිසික්ස් අනිවාර්ය නැහැ හැබැයි මෙතන අනිවාර්ය නැහැ ෆිෂරීස් එකට ඕනේ කෙමිස්ට්‍රි අනිවාර්යයි බයෝ අනිවාර්යයි බයෝ අනිවාර්යයි කෙමිස්ට්‍රි අනිවාර්යයි අනිත් එක මාරු කරන්න පුළුවන් නේ ෆිසික්ස් හෝ ඇග්‍රි පුළුවන් ඕකේ හරි ඊට පස්සේ ඕෂනෝග්‍රැෆි ගත්තොත් එහෙම ඕෂනෝග්‍රැෆි එක 4 years full time කෙලින්ම ඒකට S classes අරගෙන තියෙන්න ඕනේ ෆිසිකල් හෝ බයෝලොජිකල් ස්ට්‍රීම් එක කියන්නේ මැත්ස් හරි බයෝ හරි කරලා ඇග්‍රි බෑ මෙතන. මොකද මේ ෆිසික්ස් අනිවාර්ය සබ්ජෙක්ට් එකක් වෙලා තියෙන්න ඕනේ. එතකොට මේකත් ඉංග්‍රීසි මීඩියම් අවුරුදු 4යි. මේක දෙන්නේ මට්ටක්කුලියෙන් දෙන්නේ මේක. මට්ටක්කුලිය තමයි තියෙන්නේ. මේකත් ඉල්ලන අයගෙන් වැඩිම රිසර්ච් තමයි සිලෙක්ට් කරගන්නේ. ඊට පස්සේ පොඩ්ඩක් විශේෂයක් කරනවා Bachelor of Technology in Aquaculture and Seafood Technology කියලා. මේක දැනට තියෙන්නේ 3 years තියෙන්නේ. සමහර විට මේක ඉස්සරහට 4 years කරයි. ඉංග්‍රීසි මීඩියම් තියෙන්නේ. මේකට ඇප්ලයි කරන්න පුළුවන් බයෝලොජිකල් සයන්ස් කරලා ඒ කියන්නේ ඇග්‍රිත් පුළුවන් හෝ බයෝසිස්ටම් ටෙක්නොලොජි කියන එක කරලත් ඇත්තටම මේකට ඇප්ලයි කරන්න පුළුවන්.
ඊට අමතරව මේක තියෙන විශේෂත්වය NVQ level 5. එහෙම නැත්නම් 6 වගේ මොකක් හරි 5ට වැඩි උඩ එකකින් aquaculture food technology කියන පැත්තෙන් ඔයගොල්ලෝ NVQ level එකක් කරලා තියෙනවා නම් මොනවා හරි ඩිප්ලෝමා කෝස් එකක් අන්න එතකොටත් මෙතෙන්ට මේ ඒකිනුත් මේකට ඇප්ලයි කරන්න පුළුවන්. එහෙම ඇප්ලයි කරලා අපෝයත් ඉන්නවා ගිය අවුරුද්දේ. මේ ගිය අවුරුද්දේ තමයි අතට මේක පටන් ගන්නෙ ඉස්ලාම් පාරට. ඒක නිසා ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. excuse me මචං එතකොට මේ බයෝසිස්ටම්ස් ටෙක්නෝලොජි ගත්තාම ඒකේ මොන හරි සබ්ජෙක්ට් කොම්බිනේෂන් එකක් තියෙනවද මට හරි එහෙම නෑ බයෝසිස්ටම් ටෙක්නෝලොජි වල ටෙක්නොලොජිකල් සබ්ජෙක්ට්ස් තියෙන ඒකේ බයෝසිස්ටම් ටෙක්නොලොජි එක සබ්ජෙක්ට් එකක් විදිහට තිබ්බනම් ඒ ඇති. ඒකට එන්න පුළුවන්. ඊළඟට යන්නම් ඊට පස්සේ BSc Honours in Maritime මෙතන ඇත්තටම අයියේ කියන්න බැරි වුණා මේ aquaculture එකේදී හම්බෙන ඔක්කොම වැඩිම රිසර්ච් නෙමෙයි ඇත්තටම ගන්න මේකේදී aptitude test එකක් තියෙනවා ටෙස්ට් එකක් තියලා ටෙස්ට් එකකින් සිලෙක්ට් වෙන අය තමයි ඇත්තටම ගන්නෙ. එතකොට ටෙස්ට් එකේදී බෙදෙනවා NVQ level කට්ටියට වෙනම තියෙනවා ඩිග්‍රී කියන්නේ A level වලට වෙනම තියෙනවා. එතකොට ඒ දෙකෙන් මට හරියටම කියන්න බෑ මෙන්න මෙච්චර ප්‍රතිශතයක් ගන්නවා කියලා. ඒ ඉල්ලන ප්‍රමාණය අනුව ප්‍රතිශතය වෙනස් වෙනවා. ඉතින් ඒ ඉල්ලන ප්‍රමාණය අනුව එතනට ගන්නවා. මේ ආගින්න කටට ගැන මේ ජුලයි 15 නේ ක්ලෝසින් මේ ජුලයි 15 හරි හරි ඊට පස්සේ Bachelor of Science in Honours in Maritime Transportation මේක අවුරුදු 4යි කෙලින්ම Transportation Management and Logistics අවුරුදු 4යි. එතකොට මේකට අය විශේෂ දේ තමයි මේක ඕනෙම ස්ට්‍රීම් එකකින් ඔයා බයෝද මැත්ස්ද කොමර්ස්ද ආර්ට්ද ඒක ප්‍රශ්නයක් නැහැ ඕනෙම ස්ට්‍රීම් එකක කෙනෙක්ට ඔයාට ඇප්ලයි කරන්න පුළුවන්. අවුරුදු 4ක් ඉංග්‍රීසි මීඩියම් ඩිග්‍රී එකක් තියෙන මේකෙත් තියෙන ප්‍රශ්නේම තමයි ඕගොල්ලෝ ඇප්ලයි කරාට පස්සේ ටෙස්ට් එකක් තියෙනවා ටෙස්ට් එකෙන් වැඩිම රිසර්ච් කරන්න ඒවා තමයි සිලෙක්ට් කරගන්නේ. ඒතකොට මේකත් අර මේ බයෝ වලින් කොටසයි අර මැත්ස් වලින් කොටසයි ඒ වගේ අර බෙදලා ප්‍රතිශතයක් විදිහට තමයි අතට මෙතනත් ගන්නෙ. ඊළඟ එකත් ඔය වගේම තමයි coastal and marine resource management එක. හැබැයි ඒක වෙනස වෙන්නේ මේ transportation එකත් එක්ක මේක 3 year කරන්නත් පුළුවන් 4 year කරන්නත් පුළුවන්. එතකොට මේකත් අර විදිහම ඕනේ ස්ට්‍රීම් එකකින් ඉල්ලන්න පුළුවන් ප්‍රතිශතයක් විදිහට ගන්නවා ෆුල් ටයිම් ඉංග්‍රීසි මීඩියම් මේ දෙකම තියෙන්නේ මට්ටක් කුලිය. මම බලන්නේ මේ අපේ ඉස්කෝලේ ගුරුවරු නැත්නම් ටියුෂන් සර්ලා කීයක් මේවා ගැන දන්නවද කියලා. ඔය ටික තමයි ඩිග්‍රී ගැන අත්‍තරම කියන්න තියෙන්නේ. අයියට මොනවා හරි තව ඩිග්‍රී ගැන මොනවා හරි විස්තරයක් දැනගන්න. ඒක ප්‍රශ්නයක් නෑ මචං. අපි ඕනනම් මේ ඉස්සරහට නිකන් කතා කරමු මේවායින් ග්‍රැජුවේට්ස්ලා කොහෙද වැඩ කරන්න කියලා. ඒක මොකද මේ ෆොටෝ තියෙනවනේ වැඩ හෙලගේ. ඊට පස්සේ මම මේ වෙද්දි ඇප්ලිකේෂන් කෝල් කරලා තිනවා. මම නිකන් අයියට පෙන්නන්නම් ඇප්ලිකේෂන් කොහොමද ඇප්ලිකේෂන් එක කොහොමද ඔයගොල්ලෝ කරන්න ඕන ඇප්ලයි කරන්න ඕනේ කියලා. ඔයගොල්ලෝ වෙබ්සයිට් එකට ගියාට පස්සේ ocu.ac.lk කියන වෙබ්සයිට් එකට ගියාට පස්සේ ඒක වෙනම තියෙන ඇප්ලිකේෂන් එකට යන්න පුළුවන් බා එකක්. ඒක ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලෝ ඇප්ලිකේෂන් එකට යනවා. මේ තියෙන්නේ ඔයගලන්ට ඇප්ලිකේෂන් එක. මෙතන ඔයගොල්ලෝ පළවෙනිට ඉන්ස්ට්‍රක්ෂන් දීලා තිනවා කොහොමද ඇප්ලයි කරන්න ඕනේ මොනවද කරන්න ඕනේ කියලා. යටින් තියෙන ඇප්ලිකේෂන් ෆෝම් එක. ඒතකොට මේකේ ඔයගොල්ලෝ ඉස්සෙල්ලාම කෝස් එක සිලෙක්ට් කරගන්න පුළුවන්. අර දැන් ඔයගොල්ලෝ ඒ සුදුසුකම් සම්පූර්ණ කරලා තිනවා. දැන් අපි හිතමු බයෝ කෙනෙක් නම් ඔයාට බයෝ කරපියන්ට ෆිෂරිස් ඇන්ඩ් මැරයින් සයන්ස් කරන්න පුළුවන්. කෝස්ටල් එක කරන්න පුළුවන්. ඊට පස්සේ transportation management එක කරන්න පුළුවන්. oceanography ඉල්ලන්න පුළුවන්. aquaculture ඉල්ලන්න පුළුවන්. ඒතකොට මේ හතරෙන් ඕන එකක් මේ ටිකෙන් මේ පහෙන් ඕන එකක් ඔයගොල්ලෝ සිලෙක්ට් කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙනවා priority 1 priority 2 priority 3 කියලා. ඒ කියන්නේ ඔයා මෙතන බලන්න ඕනේ මොකද්ද ඔයා සිලෙක්ට් කරන priority එක. ඒ කියන්නේ අපි හිතමු දැන් බයෝ කරප් කෙනෙක් එයාගේ priority එක තියෙන coastal and marine resource එයා ඒකට තමයි ආසම. ඒතකොට එයාට ඒක මෙතන සිලෙක්ට් කරොත් මෙතන එයාට priority 1 දෙන්න පුළුවන්. හැබැයි බැරි වෙලාවත් මේක සිලෙක්ට් වුනේ නැත්නම් ඔයාට වෙන chance එකක් තියෙනවා marine science ගිහලා ඒක priority 2 දාලා marine science එකට සිලෙක්ට් වෙන්නත් පුළුවන්. එහෙම මෙතන priority එකක් දීලා තියෙනවා. එතකොට අර බැරිවත් එක්කට සිලෙක්ට් වුනේ නැති වුණොත් අනිත් එක්කට සිලෙක්ට් වෙන්නේ කියලා එහෙම තමයි දීලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන full name ඔයාගේ personal details ටික දාන්න තියෙන්නේ education information ටික ඊට පස්සේ university information මෙතන කියලා තියෙනවා ඔයා qualified ද කියලා. එතකොට අර මම දැන් කියපු දේවල් වලට අනුව ඔයා qualified නම් මෙතන yes කියලා ටික් කරන්න තියෙන්නේ. ඊට පස්සේ English language සහ mathematics resource අහලා තියෙනවා O level වල. මේක O level වල ඔයා කී පාරක් කරත් කමන්නේ ඔයාට තියෙන maximum resource ටික තමයි අහන්නේ. එතකොට ඒ අවුරුද්දත් එක්ක ඔයා ඒක දාන්න ඕනේ. ඊට පස්සේ mother father හරි guardian කෙනෙක්ගේ හරි විස්තර. ඔය විස්තර ටික දාලා මෙතන submit කියන එක ක්ලික් කරන්න තමයි තියෙන්නේ. excuse me මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ අර O level
සිටිං එක ප්‍රශ්නයක් නෑ කිව්වනේ ඔව් ළමෙක්ට පුළුවන්ද දැන් මේ කියම්බාන මැත්ස් සයින්ස් ෆස් ටයිම් හරි කිය නෑ සැකන් ටයිම් කරලා ඒ සබ්ජෙක්් දෙක විතරක් යා සැකන් ටයිම් එකේදී පුළුවන් දානවා පුළුවන්යි එතකොට කොහොමද මචං වෙන්නේ එතකොට අවුරුදු දෙකක ඒක ප්‍රශ්නයක් නෑ මෙතන අහන්නේ මොකක් හරි ඔයා ඔයගොල්ලෝ කවදා හරි ගියපු මේ මැක්සිමම් රිසල්ට්ස් එක තමයි අහන්නේ මොකද අර නිකන් ඒක මේ යුනිවර්සිටි ඇඩ්මිෂන් ගන්න අහන්න මේ ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඔයගොල්ලෝ වෙනම එක කරලා තිබ්බට ඒක අවුලක් වෙන්නේ නැහැ හරි හරි එතකොට ඒක මේ සබ්මිට් කරාට පස්සේ ඔයගලන්ට එනවා මේ මේල් එකක් මේ තියන්නේ මම එහෙම සබ්මිට් කළා ආපු මේල් එකක් මේ මේල් එකේ ඔයගලන්ට එනවා අපි අර සබ්මිට් කළා අපි දාපු විස්තර ඔක්කොම ටික මෙතන PDF ෆයිල් එකක් විදිහට එනවා priority 1 දාලා මම ඒ දාපු එක ඊට පස්සේ දැන් ඊළඟ දේ තමයි දැන් මෙතන priority 1 නේ අපිට දාන්න පුළුවන් හැබැයි ඔයගලන්ට priority 2 priority 3 යනවා නම් ඔයගොල්ලෝ ආය අලුත් එකක් කරන්න වෙනවා ආය අලුතෙන්ම application එකක් මුලින් ඉඳන් යන්න වෙනවා ඊට පස්සේ කරන්න තියෙන්නේ මේක ඩවුන්ලෝඩ් කරන්න මේක ඩවුන්ලෝඩ් කරලා මේක print කරලා ඔයගොල්ලෝන්ට මේ payment එකක් කරන්න තියෙනවා මෙන්න මෙතන විස්තර දීලා තියෙනවා කොහොමද කරන්න ඕනේ මේ application fee එකක් තියෙනවා රුපියල් 1000ක ඒක ගෙවන්න ඕනේ ඉතින් මෙතන මේක ඩවුන්ලෝඩ් කරලා වගේ ඔක්කොම fill කරලා හැමදේම මේ දේවල් ටිකක් ඉල්ලනවා certified copies ටික ඒ ටිකත් අමුණලා envelope එක මෙන්න මේ කියන address එකට එවන්න ඕනේ senior assistant registrar Ocean University of Sri Lanka Crow Island Colombo 15k address එකට එවන්න ඕනේ. application fees එක fee එක ගෙවන්න ඕනේ මේ vice chancellor Ocean University of Sri Lanka account number එක දීලා තිනවා. අන්න එතෙන්ට තමයි ගෙවන්න ඕනේ. එතකොට ඔයගොල්ලන්ව ඒ අදාළ ඔයගොල්ලෝ ඉල්ලන විදිහට ඔයගොල්ලන්ව call කරලා contact කරගන්නවා campus එකෙන්. degree programs ගැන ඇත්තටම මෙතනින් ඉවරයි. ඊට පස්සේ අපි යමු diploma සහ certificate courses ගැන. diploma courses මම අර කිව්වා 10ක් තියෙනවා කියලා. එතකොට මෙතන මේ තියෙනවා ඩිප්ලෝමා courses 10 NVQ level වලට අනුව මේවා categorize කරලා තියෙනවා. මෙතන ඇත්තටම විශේෂ දෙකක් තියෙනවා. විශේෂ හතරක් තියෙනවා ඇත්තට මේ seafood technology කියන එක. මෙතන seafood technology දෙකක් තියෙනවා. මෙතන sorry. aquaculture and aquatic resource management කියලා දෙකක් තියෙනවා. මේ දෙක කරොත් ඔයගොල්ලන්ට මේ දෙකෙනුත් අර මම කිව්ව අර BTech කියලා degree එකක් ගැන Bachelor of Technology degree aquaculture අන්න ඒකට මේ දෙක කරලා apply කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ දෙක කරන එක මේ දෙක කරාට පස්සේ අර සුදුසුකම් NVQ සුදුසුකම් සම්පූර්ණ කරනවා ඔයගොල්ලෝ. එතකොට ඒකෙන් ඔයගොල්ලන්ට අර මේ technology degree කරන්න පුළුවන්. technology degree ඉල්ලුම් කරන්න පුළුවන්. ඊට අමතරව certificate courses තියෙනවා. certificate courses 25ක් තියෙනවා. මේ විදිහට ඒව වර්ග කරනවා හතරකට. STCW courses කියලා කියනවා standard of training certification and watch keeping කියන course එක. NVQ certification courses තියෙනවා. non NVQ certificate course තියෙනවා. mobile courses තියෙනවා. අපි ඉස්සෙල්ලාම යමු NVQ courses වලට. NVQ courses ගත්තොත් එහෙම ඒවා තියෙන මේවා අයියේ දැන් තියෙන තැන අනුව වෙනස් වෙනවා. ඒ කියන්නේ දැන් computer graphic design ගත්තොත් එහෙම මේක හැම branch එකෙම දෙන්නේ නැහැ. branches කීපයක විතරයි දෙන්නේ. ඔයගොල්ලෝ website එකේ හැම විස්තරම තියෙනවා. website එකේ certificate courses කියලා වෙනම category එකක් තියෙනවා. ඒකට ගියාට පස්සේ මේ degree select කරාට පස්සේ මේ course එක ඔයාලට ඕනේ course එක select කරාට පස්සේ එතනින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් විස්තර මේක කොතනින්ද offer කරන්නේ, කවද්ද offer කරන්නේ, ඒ ඔක්කොම විස්තර එතනින් බලා ගන්න පුළුවන්. ඒක ඉවර වෙන date ඔක්කොම එතනින් බලා ගන්න පුළුවන්. ඉතින් මේ ටික තමයි දැනට NVQ certificate courses විදියට තියෙන්නේ. එතකොට maximum 18 months යනකම් තියෙන courses මෙතන තියෙනවා. ඊට පස්සේ non NVQ certificate courses ගත්තොත් එහෙනම් මේව නම් අතන දවස් ගානක සහ පැය ගානක courses තියෙනවා. එතකොට ornamental fish culture ඊට පස්සේ swimming වගේ දේවල් මෙවුවත් offer කරනවා. මෙවුවත් website එකේ ගිහිල්ලා ඔයගලන්ට බලන්න පුළුවන් කවද්ද කරන්න කියලා. STCW කියන course ටික අයියේ විශේෂයි. දැන් අපි කියන්නේ නැව් නගිනවා කියලා අයියේ සාමාන්‍යයෙන් මීටර් 24ක් දිග මීටර් 24ක් හෝ ඊට වැඩිය දිග වෙසල් එකකට අපි නගිනවා නම් එතන ගිහිලා කියන්නේ ඒකකට ගිහිලා වැඩ කරනවා නම් අපිට තියෙනවා සම්පූර්ණ කරන්න ඕනේ qualifications. ඒවට අපි කියනවා seaman qualification motorman කියලා අපි කියනවා. මේ pre-sea training කියන මේ course ටික අත්තරම කරන්න ඕනේ. එහෙම නැත්නම් ඒ නැව්වට නගින්න බෑ. ඒ නැව් නගින්න බෑ. ඉතින් මේවත් ඔයාලට ලොකු chance එකක් තියෙනවා free කරන්න පුළුවන් මේ course එකත් Ocean University එක හරහා. ඊට අමතරව මොබයිල් කෝස් ගත්තොත් එහෙනම් ඇත්තට මෙතන මොබයිල් කෝස් කියලා කියන්නේ මේව on demand course. ඒ කියන්නේ මේව දැනට අර කවද්ද පටන් ගන්න කියලා නෑ. හැබැයි කට්ටි ඉල්ලන ප්‍රමාණය අනුව කට්ටි ඉල්ලන විදිහ අනුව මේව වෙනස් වෙනවා. ඒ කියන්නේ කට්ටි හුඟක් ඉල්ලනවා නම් අද හෙටම කරමු කියලා ඉතින් පුළුවන් ඉක්මනට මේව පටන් ගන්නවා. එතකොට මේව දවස් 3 ඉඳන් දවස් 4 courses තියෙනවා. මේ ටික තමයි දැනට අපේ යුනිවර්සිටි එකෙන් offer කරන certificate සහ diploma courses වලට අයිති වෙන්නේ. ඒ ටිකේ මොකුත් නෑ නේද? ප්‍රශ්නයක් මේක මේ සෑහෙන මේ ඒ කියන්නේ මේ සෑහෙන විදිහට මේක මේ ගැඹුරට ගිහිල්ලා තියෙනවා. මේ ප්‍රශ්න නෑ මේ මම හිතන්නේ ළමයි මේව දැනගන්න එක වටිනවා.
කටිනියු මචං. හරි ඊට පස්සේ මම ඇඩ් කරලා තියෙන ස්ලයිඩ් එකක් ඇයි ඕෂන් යුනිවර්සිටි එක මෙච්චර වැදගත් වෙන්නේ කියලා. මොකද්ද මේ ඕෂන් යුනිවර්සිටි එකේ තියෙන විශේෂත්වය කියලා. ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලය කියන්නේ දකුණු ආසියාවේ තියෙන එකම සාගර විශ්වවිද්‍යාලය. ඕෂන් යුනිවර්සිටිස් ලෝකේ තියෙනවා. හුඟක් දන්නේ කට්ටිය. දැන් ඕෂන් යුනිවර්සිටි ඔෆ් චයිනා කියලා එකක් තියෙනවා. ඊට පස්සේ මැරිටයිම් යුනිවර්සිටි එක කොරියා මැරිටයිම් යුනිවර්සිටි එක තියෙනවා. ජපාන් මැරිටයිම් යුනිවර්සිටි එක ඊට පස්සේ වර්ල්ඩ් මැරිටයිම් යුනිවර්සිටි එක මේ වගේ ඕෂන් එක ගැන වැඩ කරන යුනිවර්සිටිස් ලෝකේ තියෙනවා. එතනින් ඕෂන් යුනිවර්සිටි එක විශේෂයි. මොකද සවුත් ඒෂියා වලට තියෙන එකම ඕෂන් යුනිවර්සිටි එක ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලය විතරයි. ඒ වගේම මේක ගත්තොත් එහෙම මේක ස්පෙෂලි ෆෝකස් කරන්නේ ඕෂන් এডুকেෂන් එක ගැන කලින් කිව්වා වගේ ලංකාවේ තියෙන එකම ඉන්ස්ටිටියුට් එක අර ඕෂන් এডুকেෂන් එක ගවර්න්මන්ට් ඉන්ස්ටිටියුට් එක ගවර්න්මන්ට් යුනිවර්සිටි එක ඕෂන් এডুকেෂන් එක ගැනම ස්පෙෂලි ෆෝකස් කරන. එක්ස්කියුස් මී ගාතර මේ ඒ කියන්නේ මේ අනිත් ඉන්ටර්නැෂනල් ළමයියෝ තේනවද මෙතන මේ ඉගෙන ගන්න නැත්නම් ගොඩක් ලංකාවේ අය විතරද ඉන්නේ? දැනට ඉන්නේ ලංකාවේ විතරයි. ඒ කියන්නේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් වලට නම් හැබැයි කලින් ඔය වෙන රටවල් වලින් ඇවිල්ලා තිනවා සර්ටිෆිකේට් සහ ඩිප්ලෝමා කෝස් වලට ඇවිල්ලා තිනවා වෙන රටවල් වලින්. දැනට ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් වලට ආපු කෙනෙක් නම් මම අහලා නැහැ අත්තටම. ඕකේ ප්‍රශ්න නැහැ. ඊට පස්සේ ඉන්ටර්නැෂනල් කොලැබොරේෂන්ස් ගත්තොත් එහෙම ඕෂන් යුනිවර්සිටි වල ලොකු නෙට්වර්ක් එකක් තියෙනවා. ඉන්ටර්නැෂනල් කොලැබොරේෂන් ලොකු නෙට්වර්ක් එකක් තියෙනවා. අපේ ලෙක්චර්ස්ලා ඊට පස්සේ ඒ වගේම ස්ටුඩන්ට්ස්ලාටත් සමහර කන්ටැක්ට්ස් ඉන්නවා. ඒගොල්ලෝ හුඟක් වැඩ කරනවා. දැන් උදාහරණයක් විදිහට මේ ළඟදී නිවුස් වලත් කියලා දැන් අන්තිමම තිබ්බ ඕෂන් ඩේ එකට අපි ලොකු ඉන්ටර්නැෂනල් ඉවෙන්ට් එකක් කරා. ඉන්ටර්නැෂනල් වෙබිනාර් එකක් කරා. University of Sweden ඊට පස්සේ Arctic University එක නෝර්වේ මේ වගේ තැන් වලින් ප්‍රොෆෙසර්ස්ලා ඇවිල්ලා ඒක ලොකු ඉවෙන්ට් එකක් අපි කරා. ඉතින් ඒ වගේ අර තව ඊට පස්සේ ඉන්ටර්නැෂනල් රිසර්ච් අපි කරනවා වෙන යුනිවර්සිටිස් එක්ක එකතු වෙලා කොලැබොරේටිව්. ඉතින් ඒ වගේ ලොකු ඉන්ටර්නැෂනල් කොලැබොරේෂන්ස් ඕෂන් යුනිවර්සිටි එකට තියෙනවා. ඊට අමතරව ලංකාවේ අනිවාර්යෙන් මැරයින් এডুকেෂන් එකේ ලීඩර් කෙනෙක් ඕෂන් යුනිවර්සිටි කියන්නේ. සහ මම ඕෂන් යුනිවර්සිටි දකින සුවිශේෂම දෙයක් තමයි අපේ තියෙන හොඳම ස්ටුඩන්ට් ෆ්‍රෙන්ඩ්ලි එන්වයරන්මන්ට් එකක් තියෙනවා ඕෂන් යුනිවර්සිටි එකේ. ලෙක්චර්ස්ලා සහ ළමයි අතර උනත් හුඟක් ලොකු අර අන්‍යෝන්‍ය බැඳීමක් තියෙනවා. අපේ කිසි ප්‍රශ්නයක් නැහැ. අපි අය හොඳට ඒ කියන්නේ ලෙක්චර්ස්ලාත් එක්කත් හොඳට වැඩ කරනවා. අර මේ ගුරුකුල බැඳීම තියාගෙන මේ ඒ කියන්නේ ඒක මාරම දෙයක්. ඒක මම වෙන යුනිවර්සිටිස් වල දැකලා නැහැ ඇත්තටම. ඒවා කියන එක මේ සෑහෙන වැදගත් මචං. මොකද මේ මට ඔක පුදුමයි අහන්න ලැබෙන එක. මොකද මම කොළඹ විශ්වවිද්‍යාලයෙන් ගියේ. ඉතින් අර ලෙක්චරර්ස්ලයි මේ ළමයි අතර තියෙන මාර ලොකු ගැප් එකක් මචං. ඉතින් මෙහෙම දෙයක් තියෙනවා කියන්නේ සෑහෙන්න සිරා. ඒ කියන්නේ මචං මේ එතන ඒ කියන්නේ කල්චර් එකම වෙනස් ඇතිනේ. ඒ කියන්නේ එතන වෙනස්. ඔව්. මොකද ඒක මම දැකලා නැහැ අනිත් යුනිවර්සිටි වල. මොකද මම වයිමෙත් වැඩ කරනවා. මම එහෙම අර ලොකු එහෙම කනෙක්ෂන්ස් මම දැකලා නැහැ. ඉතින් හුඟක් වෙලාවට අපි ලෙක්චර්ස්ලත් එක්ක ප්‍රොජෙක්ට්ස් වලට යනවා. ලෙක්චර්ස්ලා අපිට කතා කරනවා. අර ලොකු බැඳීමක් ඇත්තටම තියෙනවා. මොකද මම ඉන්න කාලෙත් මම ලෙක්චර්ස්ලාගේ PhD ප්‍රොජෙක්ට් වලට හිටන් මම උදව් වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ අපිට ලොකු chance එකක් තියෙනවා. ලෙක්චර්ස්ලා අපිට හුඟක් chance අරන් දීලා තියෙනවා. ඒගොල්ලෝ පර්සනල් සමහර වෙලාවට කතා කරලා අරන් දීලා තියෙන chance තියෙන ඕනේ තරම් ළමයිට. ඊළඟ දේ තමයි අයියේ මම දකින ලොකුම දෙයක් විශේෂත්වයක් අපේ තියෙන high research output එකක්. ඒ කියන්නේ ඕෂන් යුනිවර්සිටි එකෙන් හුඟක් රිසර්ච් කරනවා. මම පස්සේ මම ෆොටෝස් ටිකක් ඇඩ් කරලා තිනවා අයියේ. මම ඇයි එහෙම ලොකු රිසර්ච් output එකක් තියෙන්න හේතුව මම කියන්නම් අයියේ එතෙන්දී. ඔතනින් ඇත්තටම අයියේ ඕෂන් යුනිවර්සිටි ගැන මම විස්තර කරපු ටික ඔතනින් ඇත්තටම මම භාගයක් විතර විස්තර කරා. ඊට පස්සේ මම අර කට්ටියට මේ නිකන් ආස හිතෙන්න මම ෆොටෝස් වගේක් මේ ඇඩ් කරලා තියෙනවා. මෙතන ඉඳන් බලාගෙන යමු. ඉතින් පළවෙනි දේ කියන්න ඕනේ ඕෂන් යුනිවර්සිටි ගැන කට්ටිය හිතද්දි හැමෝම හිතන්නේ මාළු වල්ලන්න උගන්නන තරක් කියලා මේ ෆොටෝ එකක් තියෙනවා වගේ. එහෙම නෙවෙයි මේ අපේ යාළුවෝ කට්ටියම තමයි මේගොල්ලෝ මේ මාදලක් හදිනවා නෑ. මේ මෙතන නම් මේ කමියුනිටි එකට උදව් වෙන්න අපි මේ මාදලක් හදිනවා. එහෙම නෑ. අපි හැමදේම ගන්න මම කියන්නකෝ ඔය මාදල් අදින එක මේ ඔය ගල් කිස්සෙ වුණත් වෙනවා. මේ සමහරට අපි මේ බීච් එකේ දුවනවා මචං ෆිට්නස් වලට. මේ එතකොට මේ උදේ පාන්දර දුවනවා නම් මේ අහනවා මේ මල්ලි පොඩි උදව්වක් දෙන්න පුළුවන්ද ඉතින්. ඔහොම මේ බෝට්ටු 4-5ක් ඇදලා තමයි මචං රන්න කිවර වෙන්නේ. ඉතින් ඕක මේ සාමාන්‍ය දෙයක්. අන්තිමට මාළුත් හම් වෙනවා. ඔව්. සමහර වෙලාවට මාළු හම්බුනත් එහෙම බෝනස්. පළවෙනි ගත්තොත් අයියේ ඇකඩමික්. හරිද? ඇකඩමික් ගත්තොත් අයියේ අපිට අලුත්ම ලෙක්චර් හෝල් අලුත්ම විද්‍යාගාර තියෙන ඕෂන් යුනිවර්සිටි සතුව අලුතෙන්ම හදපු දේවල් තියෙනවා. ඉතින් ලොකු ඇකඩමික් බෑග්ග්‍රවුන්ඩ් එකක් අපිට තියෙනවා. ළමයිට අර ඕෂන් එක ගැන ඉගෙන ගන්න තියෙන හැමදේම වගේ ඕෂන් යුනිවර්සිටි එක ඇතුලේ තියෙනවා. ඒ කියන්නේ ඒ ටෙක්නොලොජිස් ඒ කියන්නේ සමහර ටෙක්නොලොජිස් ඔක්කොම ඕෂන් යුනිවර්සිටි සතුව තියෙනවා.
ඊට පස්සේ අප සොරි මට අහන්න එකන මේ ලැබෝරටරීස් ඔක්කොම ඒ යනිවර්සිට ඇතුළම තියෙනවන එක අවුත්සෝස් කරලන අනිවාර යුනිස්ට්‍රී එකතුම තියෙනවා ෆොටෝ සැට් කළ තින පස්සේ ලැබ්බල් ඉතින් ඕෂන් කනිවාරය ම මේ දාලා තිනවගේ ඕෂන් කම්ස් ලෙක්චරුම් ඉතින් ඔබන්ට ඕෂණ ගැන තින් හැම දෙයක්ම ඕෂණ ගැන දැනගන්නට දේවල් මේ තියරි දේවල් ඕෂන් නිස්ට්‍රියෙන් ගන්නනවා පිටින්න හොඳම ප්‍රවීණවල ආචාර්ය මඩුල්ලක්කින්න ලංකාවින් ස්පෙෂලිස්ට ඒ ෆිල්ඩ්වල ඒවගේම සමහරලාට විසින් ලෙක්චර්ස් රත්වෙනවා ඒ ස්පෙෂලිස්ට ඒට අදල් ලෙක්චකෙන් නැතිනොත් එහෙම ඉතින් ඒවගේ හොඳම කඩම බැග්‍රවන්්ඩක් ඕෂන් නිස්ට්‍රික තියෙන හුගක්කයි එක දන්න සිදයක් අනිවාරෙන් ඕෂන් නිස්ට්‍රික එක තියෙනවා ඊට පස්සේ ඕෂන් මේක විතරන්නෙමේ මේ ලැබ් එකත් ඕෂන් එක අපිට ගන්න පුළුවන් ඉතින් අපේ ලැබොරටරි ඇක්ටිවිටීස් දැන් ඕෂන් යුනිවර්සිටි ගත්තොත් එහෙම ඇත්තටම ලැබොරටරි ඇක්ටිවිටීස් හුඟක් කරන තැන මොකද මේ අපේ සබ්ජෙක්ට් ගත්තොත් එහෙම දැන් ෆිෂරිස් සබ්ජෙක්ට් ගත්තොත් එහෙම ඊට පස්සේ ඉන්ජිනියරින් සබ්ජෙක්ට් ගත්තොත් කෝස්ටල් සබ්ජෙක්ට් ගත්තොත් එහෙම මේවා හුඟක්ම ලැබ් වලින් කරන ප්‍රැක්ටිකල් සබ්ජෙක්ට්ස් තමයි තියෙන්නේ ඇත්තටම ඒකෙන්ද අපි අර දැන් එක සබ්ජෙක්ට් එකකට ලැබොරටරි ප්‍රැක්ටිස් පහක් හයක් අනිවාර්යයෙන්ම තියෙනවා තමයි මොකද ඒක දැන් නම් ඇත්තටම මේ ඒව කරන්න අමාරුයි මොකද කොරෝනාත් එක්ක ඒ වුණාට ඉස්සර නම් ඉතින් අනිවාර්යෙන් ඒ ප්‍රැක්ටිකල් එක්ස්පෝෂර් එක ළමයිට අනිවාර්යයෙන්ම හම්බුණා එකන මේ ළමයි උගලන්ට මේක වැදගත්කම තේරෙන්න එකන්න මේ ඔක්කොම ෆ්‍රී ප්‍රවයිඩ් කරන තැනක්නේ දෝෂන් නිවර්සිටි වාට කරන තැනක්කෝ එකන මේ ෆැසිලිටස් පාවිච්චි කරන්න ඒක ලොකු අපරාධයක් ගැන්න මේක මාර සිරාමට කටිනිය සොරි දැන්ගතන මෙතන මේ වම් පැත්තේ යට දාලා තියෙනවාගේ සමහරට අපේ ලැබ් එක අපිට ෆීල්ඩ් එකට ගෙනියන්නත් වෙනවා. දැන් ඔතන තියෙන්නේ නැත්තන ඔය CVD identification practical එකක්. ඒතකොට අපිට ඒ වගේ දේවල් වලට අපිට ඒ වෙලාවෙම CVD අරගෙන ඒ වෙලාවෙම ෆොටෝග්‍රැෆ් කරලා අර එහෙම දේවල් කරන්න ඕනේ. ඉතින් ඒ වලටත් අර ඔක්කොම පහසුකම් එක්ක අපිට ඒ දේවල් තියෙනවා. ඒ වෙලාව ඕන විදිහට අපි අර ඇඩ්ජස්ට් කරන විදිහට. ඊට පස්සේ අපිට තියෙන සම්පත් ගත්තොත් එහෙම ෆැකල්ටි කම්ප්ලෙක්ස් දෙකක් තියෙනවා. මට්ටක්කුල එකක් තියෙනවා තංගල් එකක් තියෙනවා ඊට පස්සේ අනිත් ෆැසිලිටිස් ගත්තොත් එහෙම ලෙක්චර් රූම් ලයිබ්‍රරි IT ෆැසිලිටිස් ඇත්තට මෙතන මම අයියෝ ඇඩ් කරේන ස්පෝර්ට්ස් ෆැසිලිටිස් ජිම් වගේ දේවල් ඊට පස්සේ කැන්ටින් ඒ ඔක්කොම අනිත් යුනිවර්සිටිස් සතු තියෙන හැමදේම මේ යුනිවර්සිටි එකේ තියෙනවා ඒක අනිත් හැම යුනිවර්සිටියක් වගේම තමයි මේකත් ඊට පස්සේ ලැබ් ගත්තොත් එහෙම මෙතන අතන ඔක්කොම ලැබ්ස් නෑ අයියේ දැන් මෙතන මයික්‍රෝ ලැබ් එක එහෙම නෑ මේ එලිමෙන්ටරි ලැබ් එක ඊට පස්සේ ඇනටොමි ලැබ් ඊට පස්සේ ඉන්ස්ට්‍රුමන්ටේෂන් ලැබ් ඕෂනෝග්‍රැෆි ලැබ් මේ හැම දෙයක්ම තියෙනවා ළමයිට අර ප්‍රැක්ටිකල් බේස් ඒ එක්ස්පෝෂර් එක දෙන්න අනිවාර්යයෙන්ම මේ දේවල් වලට ඒ ලෙක්චර්ස්ලා මේව පාවිච්චි කරනවා අපි පාවිච්චි කරනවා වව් මචං ඒ කියන්නේ මේ සෑහෙන ලොකු ප්‍රැක්ටිකල් කම්පෝනන්ට් එකක් තියෙනවානේ ඒ කියන්නේ මේ කෝස් එක නියමයිනේ බං ඕෂන් යුනිවර්සිටි එක අතන හුඟක් ඔය ළමයි අතර ප්‍රසිද්ධ ප්‍රැක්ටිකල් කම්පෝනන්ට් එක අපේ වැඩි හින්දා හුඟක්ම ප්‍රැක්ටිකල් වෙන තැනක් තමයි ඕෂන් යුනිවර්සිටි ඒක මචං ඒක ඉගෙන ගන්න කියාපුම එන්වයරන්මන්ට් යන්නේ බං මොකද නිකන් මේ පොත් කටපාඩම් කරනවට වඩා මෙහෙම මේ කරලා මේ අත්දැකීමෙන් ලබා ගන්න දේ කියලා ඩක් නෑ ඒක නෝ එක දෙයක් කියන්න ඕන අය සමහර ප්‍රැක්ටිකල් ඇත්තටම කරන්න අපි ගාව ටෙක්නොලොජි නෑ ඕෂන් යුනිවර්සිටි එකේ එහෙම වුණත් අපි වෙන තැන් වලට යනවා උදාහරණයක් විදිහට ඔය ඉන්ජිනියරින් සමහර ප්‍රැක්ටිකල් කරන්න මොරටු යුනිවර්සිටි යනවා අපිත් ඔය සමහර ප්‍රැක්ටිකල් කරන්න ඇග්‍රි එකට ගිය පවස්ථා තියෙන රුහුණේ ඇග්‍රි එකට ඒ වගේ එහෙම දේවල් තියෙනවා ඒ අරෙන් අර 90ක් විතර ප්‍රැක්ටිකල් ඕෂන් යුනිවර්සිටි එකක් කරනවා නෑ මචං මේක යුනිවර්සිටි පැත්තෙන් හිතන්නත් ඕනේ මොකද ඒ ලැබොරටරිස් මේන්ටේන් කරන එක කොස්ට් එකක් මචං ඉතින් ඊට වඩා හොඳයි මේ ඒක මේ ඇමරිකාවෙත් වෙනවා බං ඉතින් මොන හරි මේ මයික්‍රොස්කෝප් එකක් තියෙනවා නම් ඒක ලැබ් එක ළමයි යනවා එතනට ඒක පාවිච්චි කරන්න ඒක සාධාරණයි ඊළඟ ගත්තොත් එහෙනම් මේක තමයි අතන අයියේ අපේ විශේෂම දෙයක් අපිට තියෙන ලොකුම රිසෝස් එක අපි සතුව තමයි දැනට තියෙන්නේ ලංකාවේ යුනිවර්සිටියක් සතුව තියෙන දිගම විශාලම වෙසල් එක අපි සතුව තමයි තියෙන්නේ මේක මීටර 18මාරක් දිග වෙසල් එකක් එකපාරක් ක්‍රිව් එකට අමතරව 20 දෙනෙක්ට යන්න පුළුවන් ඔගලන්ට මේක ඇත්තට බුක් කරන්නත් පුළුවන් මොකද මේ මම එක දන්නේ මේ මම YMB වැඩ කරන කාලේ YMB ලෙක්චර්ස් මේක බුක් කරන්න මේ ලෙටර්ස් යවනවා ඒතකොට තමයි මම දන්නේ මේක බුක් කරනවා කියලා. අතන පස්සේ හොයලා බලද්දී මොනටු යුනිවර්සිටියෙන් එහෙමත් ඒගොල්ලෝ ප්‍රැක්ටිකල් වලට දේවල් වලට මේක බුක් කරනවා. ඉතින් අපිත් ඇත්තටම මේක ස්ටුඩන්ට්ස් වලට ප්‍රැක්ටිකල් කරන්න ඊට පස්සේ ෆීල්ඩ් විසිට් යන්න ඊට පස්සේ ඊට අමතරව ඔය රිසර්ච් දේවල් වගේ දේවල් වලට මේක ඇත්තටම අපි පාවිච්චි කරනවා. ඊට අමතරව තියෙනවා තව ෆන් ඇක්ටිවිටිස් කරන්න ඔය වම් පැත්ත වගේ රිබ්ස් එහෙම ඒවත් තියෙනවා. ඒවා ඔය ෆන් ඇක්ටිවිටිස් කරන්න එක එක ඉවෙන්ට්ස් වගේ ඒවත් අපි පාවිච්චි කරනවා. ඊට පස්සේ ගත්තොත් එහෙම ස්ටුඩන්ට් ලයිෆ් එක ස්පෝර්ට්ස් වලින් පටන් ගත්තොත් අයියේ අපේ ප්‍රධාන ටූර්නමන්ට් තුනක් දැනට තියෙනවා. ප්‍රධානම එක තමයි මම දන්න සාගර් සික්සර්ස් එක. එතකොට ඒක යුනිවර්සිටිස් කීපයක් අපි ඕගනයිස් කරන යුනිවර්සිටිස් කීපයක් එක්කම එකතු වෙලා කරන ක්‍රිකට් ටූර්නමන්ට් එක.
ඊට අමතරව ඕෂන් ප්‍රීමියර් ලීග් කියලා එකක් තියෙනවා OPL කියලා. ඒක තංගල්ලෙන් ඕගනයිස් කරන තංගල්ලේ ළමයි ඕගනයිස් කරන එක. ඊට අමතරව තව තියෙනවා වොලිබෝල් ටූර්නමන්ට් එකක් ඕෂන් ඒසස් කියලා. ඉතින් ඔය තමයි ප්‍රධානම ටූර්නමන්ට් තුන දැනට අපි ඕගනයිස් කරන. ඊට අමතරව ඔය ස්විමින් ඉන්ටර් ෆැකල්ටි ස්පෝර්ට්ස් මේස් තියෙනවා. ඉතින් ඒ වලදී ස්විමින්, බැඩ්මින්ටන්, වොලිබෝල් ඒ වගේ අනිත් ඒවලුත් ඒ වෙලාවේ ඒ ස්පෝර්ට්ස් උත් ඕෂන් යුනිවර්සිටි සතු තියෙනවා. ෆොටෝ සෙට් කරේ නෑ වල. කවන මේක ලස්සනයි. ඊට පස්සේ අපි ගත්තොත් එහෙනම් ඕෂන් යුනිවර්සිටි එකත් අනිවාර්යෙන් ස්විමින් ප්‍රධානම කම්පොනන්ට් එකක්. අපේ ඩිග්‍රී එකට ඉන්කෝපරේට් කරපු ස්විමින් ට්‍රේනින් තියෙනවා. ඉතින් මේක නන් ක්‍රෙඩිට් සබ්ජෙක්ට් එකක් බය වෙන්න එපා ක්‍රෙඩිට් නෑ ඔයාලට. හැබැයි දැන් ඔය ෆිෂරි සයන්ස් ස්ටුඩන්ට්ස් ලාට එහෙම නම් මේක අනිවාර්යයි. එතකොට ඒගොල්ලෝ අනිවාර්යෙන් කරන්න ඕනේ මේක. හැබැයි අර මොකක් හරි ඩිසේබිලිටි එකක් හරි මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් ඒත් මොකක් හරි ඒත් කරන්න පුළුවන්. ඉතින් මේ මම දැන් මේ ඔය ස්විමින් ප්‍රැක්ටිකල් අපේ අයියලා සීනියර්ස්ලා සහ අපි ස්විමින් ප්‍රැක්ටිකල් කරන ෆොටෝස් ටික මචං මේ ස්විමින් කියන එක ඇත්තට අනිවාර්ය දෙයක් බං මේ ඒ කියන්නේ මට ලැජ්ජයි මචං සමහරට මොකද මට එච්චර මේ මට ඕපන් වෝටර්ස් බය හිතෙනවා. හැබැයි මට මේ පූල් එකේ පීනන්න පුළුවන්. හැබැයි මෙහේ ඇමරිකාවේ මචං අපෙන් අහන්නේ ඉතින් උඹ දූපතකනින් ඉන්නේ උඹලට මේ ස්විමින් බැරිද? ඒක නිකන් තේරෙන්නේ නැහැ නේ බං අපිට ඒක. කියන්නේ මුහුද වටේ තිබිලත් අපි අපේ ළමයිට ස්විමින් බෑ කියන එක නිකන් මේ අපි ඇත්තට ලැජ්ජ වෙන්න ඕන දෙයක්. ඔව්. මේ මමත් ඇත්තටම අයියේ ස්විමින් ඉගෙනගෙන නැහැ කැම්පස් එකේ. මමත් කැම්පස් එකෙන් තමයි ස්විමින් ඉගෙන ගත්තේ. ඉතින් මේ ස්විමින් කියන්නේ ඇත්තටම ආර්ට් එකක්. ඉතින් අපේ ඔය ස්විමින් ඉවෙන්ට්ස් තියෙන හොයක් ඔය ළමයි ඒකට යොමු කරන්න ඉවෙන්ට්ස් තියෙනවා. ඉතින් එක එක අර ඔය ප්‍රෝග්‍රෑම්ස් කරනවා හොයක් ස්විමින් ප්‍රෝග්‍රෑම්ස්. මොකද අර ළමයි මේකට ආකර්ෂණය කරගන්න කොහොමද ඉතින් ළමයි අනිවාර්යෙන් එනවා. ඒවට රෙන් නැති සෙට් එකකුත් ඉන්නවනේ. ඉතින් අපි ආකර්ෂණය කරන්න හුඟක් දේවල් කරනවා. ඊට පස්සේ හැමදාම පූල් එකේ ඉන්නත් බෑ අපිට. මොකද පූල් එකේ ගිහලා කරන්න පුළුවන් දේවල් නෑ. අපි යන්න ඕනේ සී මුහුදට යන්න ඕනේ. ඉතින් මේ වෙද්දි ඇත්තටම ඩයිවිං ට්‍රේනින් ඉස්සර නම් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් වලට ඉන්කෝපරේට් කරලා තිබ්බා. ඒ කියන්නේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකේ කොටසක් විදිහට ඩයිවිං ට්‍රේනින් තිබ්බා. දැන් නම් ඇත්තටම නෑ. ඒකට හේතුව අයියේ දැන් අලුත් සබ්ජෙක්ට්ස් එද්දි ඔය ඩයිවිං ට්‍රේනින් එක කරන්න තරම් වෙලාවක් හම්බුන්නේ නෑ. ඒක හින්දා ඇත්තට මේ සබ්ජෙක්ට්ස් අයින් කරලා තියෙන්නේ. ඒ කියන්නේ ඩයිවිං ට්‍රේනින් අයින් කරලා තියෙන්නේ. ඒ වුණාට ඕෂන් යුනිවර්සිටි එකනොත් ඔෆර් කරනවා ඩයිවිං ට්‍රේනින් එකක්. එහෙම නැත්නම් හුඟක් වෙලාවට ස්ටුඩන්ට්ස්ලා පිටින් ගිහිල්ලා ඩයිව් ට්‍රේනින් එක අනිවාර්යයෙන් කියන්නේ ස්විමින් ඉගෙන ගත්ත ගමන් ඇත්තටම ඩයිව් ට්‍රේනින් කරන්න පුළුවන්. මොකද මීටර 200ක් පීනලා පෙන්නන්න විතරයි ඕනේ ඩයිව් වලට. ඉතින් ඒක නිසා මේ හුඟක් ස්ටුඩන්ට්ස්ලා එකක් කරනවා. මේ ඩයිවිං එකත් ගන්නවා. ඩයිවිං සර්ටිෆිකේට් එකක්. ඊට පස්සේ මේ මම ඇත්තටම නිකන් ෆොටෝස් ටිකක් දැම්මා. මේ කට්ටියක ඔය බය නැති කරන්න නම් මම කරන දේවල් ඔය ඩීප් සී මොබයිල් ස්විමින් පූල් එකක්. ඔක යට ඇත්තටම තියෙන්නේ මේ මොකද්ද නෙට් එකක් තියෙන්නේ. ඉතින් ඔක මේ බෝට් එකක් දිගේ ඇදගෙන යනවා. ඉතින් කට්ටියට ට්‍රේන් එකක් දෙන්න අර පොඩි ෆන් එක ඇක්ටිවිටිස් ඊට පස්සේ තියෙන්නේ අපිට ලයිෆ් සේවින් ට්‍රේනින් උත් තියෙනවා අපිට. මොකද ඔයගොල්ලෝ මුහුදට ගියාට පස්සේ අනිවාර්යෙන් දැන් අපි උනත් කියන්නේ එක්කෙනෙක් තනියෙන් කවදාත් යන්න එපා. අනිවාර්යෙන් දෙන්නෙක්වත් යන්න ඕනේ. මොකද එක්කෙනෙක්ට මොනවා හරි වුණොත් අනිත් කෙනා හරි ඉන්නවා බලන්න. මොකද දෙන්නටම මොනවා හරි වෙන්නත් පුළුවන්. ඒකට සම්භාව්‍යතාවය අඩුයි. ඉතින් අර එක්කෙනෙක්ට වෙනවට වැඩි. ඒක නිසා මේ අනිවාර්යෙන් අර ලයිෆ් සේවින් ට්‍රේනින් අපි කරනවා. ඉතින් ඒ වගේ ඉවෙන්ට්ස් හුඟක් ඕගනයිස් කරනවා. ඒ කියන්නේ ට්‍රේනින් ප්‍රෝග්‍රෑම්ස් කීපෙම මම කැම්පස් වල මම කැම්පස් ඉන්න කාලෙත් මම ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් දෙකකටම ගිහිල්ලා තියෙනවා. ඒ වගේ ට්‍රේනින් ප්‍රෝග්‍රෑම්ස් ඕගනයිස් කරනවා ඕෂන් යුනිවර්සිටි එකේ ළමයිට. ඊට පස්සේ මම යන්නම් අයියේ ෆීල්ඩ් විසිට් සහ ප්‍රැක්ටිකල් ඒ පැත්තට. ඉතින් සර්වේස් වගේ දේවල් වලට පළවෙනි සර්වර් එක මේක ඇත්තටම ස්ටුඩන්ට්ස්ලා ඕගනයිස් කරන ෆීල්ඩ් විසිට් එකක්. අපි කරනවා ටර්ටල් වොච් රැකවර් කියලා ප්‍රෝග්‍රෑම් එකක් කරනවා. හැම අවුරුද්දේම ඇනුවල් කරනවා. ඉතින් මේකද ගන්නේ ලෝකයේ අය ගත්තොත් එහෙම සී ටර්ටල් වර්ග 7ක් ඉන්නවා. ඒකෙන් 5ක්ම ලංකාවට එනවා බිත්තර දාන්න. එතකොට රැකවර්ට 5ම එනවා. ඉතින් අපි රැකවර් එක නයිට් එකක් සම්පූර්ණයෙන්ම යනවා මේ සී ටර්ටල්ව බලන්න. ඒකුල් බිත්තර දාන විදිය කැස්පියාවේ බිත්තර දාන එක බලන්න අපි යනවා. ඉතින් ඒක අපේ ප්‍රධාන ෆීල්ඩ් විසිට් එකක්. ඊට අමතරව අපි යනවා ෆීල්ඩ් විසිට් ඔය මැන්ග්‍රූව් වගේ මැන්ග්‍රූව් ඊට පස්සේ කොරල් රීෆ් වගේ ඒරියාස් වලට යනවා මේ හුඟක් ෆීල්ඩ් විසිට්. මොකද ඒව ගැන තමයි වැඩිම ඉගෙන ගන්න. ඊට පස්සේ ඇක්වාකල්චර් ෆාම්ස් වලට අපේ ෆීල්ඩ් විසිට් තියෙනවා. ඉහළ ඉගෙන ගන්න කොහොමද මාළු බ්‍රීඩ් කරන්නේ අපිට. මොකද ඇක්වාකල්චර් ගත්තොත් එහෙම දැන් ලංකාවේ තියෙන වේගෙන්ම දියුණු වෙන ෆීල්ඩ් එකක් තමයි ඇක්වාකල්චර් කියන්නේ. ඉතින් ඒ ගැන කට්ටිය දැනුවත් නැහැ ඇත්තටම. ඉතින් ලොකු පොටෙන්ෂල් එකක් තියෙන ෆීල්ඩ් එකක්. ඉතින් ඒක ගැන හුඟක් ෆීල්ඩ් විසිට් යනවා. ඊට පස්සේ ඊට අමතරව මම දාලා තින ඔය කෝස්ට් ලයින් එකේ ෆීල්ඩ් විසිට් හුඟක් යනවා. ඉතින් ඔය නෙට් ගැන ඉගෙන ගන්න ඊට පස්සේ එක සාම්පල් කලෙක්ට් කරන්න
එක දෙවලට වෙජිටේෂන් මැපින් කරන්න ඒ වගේ හුඟක් ෆීල්ඩ් විසිට් අපි කෝස් ලයින් එකට යනවා. අනිවාර්යෙන් සබ්ජෙක්ට් එකට ෆීල්ඩ් විසිට් දෙකක් තුනක් අනිවාර්යෙන් සෙට් වෙනවා තමයි. ඊට පස්සේ හැමදාම අපිට කෝස් ලයින් එක විතරක් ඉන්න බෑ. අපිට යන්න ඕනේ පොඩ්ඩක් ඇතුළට යන්න ඕනේ, ඈතට යන්න ඕනේ. ඉතින් ඔය වම් පැත්තේ තියෙන ලොකු පින්තූර සෙට් එක නම් ඔය අතන අර මම කලින් පෙන්නපු අපේ වෙසල් එකේ ගිහපු ෆොටෝස්. ඉතින් ඒක ගිහිල්ලා ඔය සාම්පල් කලෙක්ට් කරන්න ඔය ෆීල්ඩ් විසිට් ගිහපු හෙව්වා. ඊට පස්සේ දකුණු පැත්තේ උඩ තියෙන්නේ වේල් වොචින් සහ ඩොල්ෆින් වොචින් ෆීල්ඩ් විසිට් එක. ඔය යට තියෙන කට්ටිය නැවත ගිහපු ෆීල්ඩ් විසිට් එක. ඒ කියන්නේ මම ඒ කියන්නේ මේ කැම්පස් ලයිෆ් එකේ බං ඔබ ට්‍රිප්ස් යන්න ඕනෙත් නෑ වගේනේ බං. ඒ ඔක්කොම ෆ්‍රී හම්බෙලා ළමයිට. මොකද බං මේ දැන් ඔය හිතන්න බලන්නකෝ බං දැන් ඔය එන්ජිනියරින් මෙඩිසින් කරන්න ගියාම ඔයා එක තැනකනේ බං ඉන්නේ. ඔය මේ පාරටවත් බහින්නේ නෑනේ. මේක බලන්නකෝ මේ කැම්පස් ලයිෆ් එක කොච්චර සිරාද කියලා. මේක ඉතින් අර ඒ ඩිග්‍රී එකේ ඇත්තටම ඒ දේ තියෙනවා. මොකද ඩිග්‍රී අපිට එක තැනක ඉඳගෙන ඉගෙන ගන්න බෑ. මොකද අපි ෆීල්ඩ් එකට යන්න ඕනේ මේ ඩිග්‍රී එක කරන්න. ඒක නිසා ඉතින් අනිවාර්යයෙන් ඉතින් ෆීල්ඩ් විසිට් අනිවාර්යම දෙයක් තමයි ඉතින්. ඒත් එක තමයි මේ ෆීල්ඩ් විසිට් කරලා තියෙන්නේ. ඊට තව මීට අමතරව අතර හුඟක් ෆීල්ඩ් විසිට් යනවා. මම ෆොටෝ සෙට් කරේ නෑ. ඊට අමතරව මේ ස්ටුඩන්ට්ස් ලාගේ ඇක්ටිවිටීස් මම දැම්මා. මේ රිලිජියස් ඇක්ටිවිටීස් ගත්තොත් එහෙම ඔය වෙසක් විතර පොසොන් එකට වගේ අපි රිලිජියස් ඇක්ටිවිටීස් කරනවා. ඔය මල් පෙරහැරවල් වගේ යනවා. ඊට අමතරව බෞද්ධ විතරක් නෙමෙයි තයි පොංගල් ඊට පස්සේ ක්‍රිස්මස් එකට වගේ අපේ සෙලිබ්‍රේෂන්ස් කරන ඕෂන් යුනිවර්සිටි එකේ. මේ තියෙන්නේ නිව් ඉයර් සෙලිබ්‍රේෂන් එක ගත්ත ෆොටෝස් වගේ. ඊට පස්සේ අනිවාර්යයෙන් තමයි කයිට් ෆෙස්ටිවල් අපේ. ඉතින් අපි බීච් එකට ගිහිල්ලා කයිට් ෆෙස්ට් අනිවාර්යෙන් දෙක තුනක් කයිට් ෆෙස්ටිවල් තියෙන එක අවුරුද්දකට. ඉතින් ඔය කයිට් ෆෙස්ටිවල් එක ගත්ත ෆොටෝස්. ඊට අමතරව බීච් ෆෙස්ටිවල් තියෙනවා. බීච් වොලිබෝල් වගේ කරන්න කට්ටිය ආස නම් අපි හුඟක්ම ඕගනයිස් කරනවා. නේවි ටීම් ඊට පස්සේ ආමි ටීම් ඒ වගේ ඔය හොඳම ඔය ටීම්ස් එක්ක අපි හුඟක් වොලිබෝල් මැචස් ඕගනයිස් කරනවා. බීච් වොලිබෝල් මැචස්. ඊට අමතරව ඔය කාර් වොෂ් වගේ දේවල් ෆන්ඩ් රේසින් ප්‍රෝග්‍රෑම් විදිහට ඊට පස්සේ ඔය ලේදන් දෙනවා. අර ඊට පස්සේ එක එක තැන්වලට උදව් කරන ඒ වගේ අර මේ කමියුනිටි බේස් ප්‍රොජෙක්ට්ස් ඒවා හරියට ඕෂන් යුනිවර්සිටි එකෙන් වෙනවා. මේ මෙතන ඇත්තටම ඔක්කොම දාලා නැහැ. තව කරන ඔය මොක්ෂ දෝර කියලා අපි ලොකු ප්‍රෝග්‍රෑම් එකක් කරනවා. ඊට පස්සේ මැරින් හයිකින් කියලා හයික් ප්‍රෝග්‍රෑම් එකක් කරනවා හැම අවුරුද්දකම ඇනුවල්. ඊට පස්සේ තියෙනවා තව කරන ඔය ඩාන්සින් ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා. ඒ වගේ හුඟක් ප්‍රෝග්‍රෑම්ස් කරනවා. මම ෆොටෝස් නම් දැම්මේ නෑ අයියේ. මේ මම එකම එක ඉවෙන්ට් එකක් විතරක් මම පොඩ්ඩක් හයිලයිට් කරන්න. මේක අපේ කරන ලොකුම ඉවෙන්ට් එකක් කරදේවරුණ කියලා. ඉතින් මේක දවස් කාලක ප්‍රෝග්‍රෑම් එකක්. මේක ගත්තොත් එහෙම පළවෙනි දවස් කීපය තියෙන්නේ ඔය දීවරයෝ හම්බෙලා ඒ කියන්නේ හුඟක් සීනියර් දීවරයෝ රිටයර් වෙච්ච අයව ඒගොල්ලන්ගේ සේවය යන්න ඊට පස්සේ ඒගොල්ලන්ගේ තියෙන ප්‍රශ්න කතා කරන රිටයර්මන්ට් එකේ සහ ඊට පස්සේ ඒ වගේම තරුණ අයගේ තියෙන ප්‍රශ්න කතා කරන්න ඒවට විසඳුම් අපිට පුළුවන් විදිහට දෙන්න. ඒක එක කම්පොනන්ට් එකක්. ඊට පස්සේ කරදේවනේ තව කම්පොනන්ට් එකක් තමයි ළමයිට උගන්වන්න O level සහ ඊට පල්ලෙහින්න ස්ටුඩන්ට්ස්ලාට අපි ලෙක්චර් සීරීස් එකක් කරනවා. ඊට අමතරව බීච් ෆෙස්ටිවල් එකක් මේකෙදිත් කරනවා. ඉතින් ඒකෙදී අනිවාර්යෙන් පොඩි ළමයිට චිත්‍ර තරගයක්. ඒ කියන්නේ චිත්‍ර තරගයක් ඕගනයිස් කරනවා. ඒගොල්ලන්ගේ කුසලතාව දක්වන්න. ඉතින් අනිවාර්යෙන් මේවා ඉතින් ඕෂන් තීම් තමයි තියෙන්නේ. ඉතින් ඒ පැත්ත ගැන ළමයිගේ කුසලතාවය දක්වන්න ඒගොල්ලන්ව මොටිවේට් කරන්න ඒ වගේ දේවල් කරනවා. ඊට අමතරව කවදා හරි දවසක ඒක දැක්ක ළමයි කවදා හරි දවසක ඔය කැම්පස් එකට එන්නත් පුළුවන් නේ බං. අමතරව කයිට් ෆෙස්ටිවල් කලින් වගේ මේ අතර මේ අන්තිම ඔය කරදේවරුණ 2019 මගේ පුලස්සම් කරදේවරක් මගේ සුපර් ජුනියර්ස් ලව කයිස් කරේ. ඊට අමතරව ඔය වගේ සෑන්ඩ් ආර්ට් වගේ දේවල් මම මෙතන ෆොටෝ සෙට් කරලා නැහැ. සී ෆුඩ් ෆෙස්ටිවල් එකකුත් තියෙනවා. සී ෆුඩ් මේ හදන්න උගන්වන්න එව්වා ඒ දේවල්. ඊට පස්සේ මේ පළවෙනි ෆොටෝස් දෙක මේක නම් මේ මොකද අවේර්නස් ප්‍රෝග්‍රෑම් එකක්. මේක අපි හුඟක්ම ටාගට් කරන්නේ මැරින් ලිටර් ගැන. මැරින් පොලියුෂන් ඒ පැත්ත ටාගට් කරනවා. මොකද මැරින් පොලියුෂන් කියන්නේ අපිට නවත්ත ගන්න පුළුවන් දෙයක්. හුඟක්ම අපිට නවත්ත ගන්න පුළුවන් ඕෂන් ඩිසාස්ටර් එකක් තමයි මැරින් පොලියුෂන් කියන්නේ. ඉතින් ඒක ගැන අපි අවේර්නස් ප්‍රෝග්‍රෑම්ස් හරියට කරනවා. ඊට අමතරව ඒකේ තියෙන බීච් වොලිබෝල් එක සහ අන්තිමටම තෑගි ප්‍රදාන උත්සවයකින් ඔක ඒක ඉවෙන්ට් එක අපි නවත්තනවා. තමයි කරදේවරුණ අපි කරන ලොකුම ප්‍රෝග්‍රෑම් එකක්. ඉවෙන්ට් එකක් අපි කැම්පස් එකේ. ඊට අමතරව කමියුනිටි ඩෙවලොප්මන්ට් ප්‍රොජෙක්ට්ස් කරන හරියට වර්ක්ෂොප් හුඟක් කරනවා අපි කැම්පස් එකේ. උදාහරණයක් විදිහට මේවා ඕගනයිස් කරන්න නැත්නම් ක්ලබ්ස් වලින් ඔය මේ තියෙන ඉන්ජිනියරින් වර්ක්ෂොප් එකක් ඒක ඉන්ජිනියරින් සහ ඉනෝවේෂන් ක්ලබ් කියන එකෙන් ඕගනයිස් කරන්නේ. එතකොට ඒක අදාළ ඒ එක්ස්පර්ට්ලා ගෙන්නලා ඊට අදාළ කැමති මේක ඇත්තන ඕපන් ඉන්විටේෂන්
තියෙන්නේ. ඒතකොට ඒවට අදාලා ඇවිල්ලා ඒ ෆීල්ඩ් එකට කැමති ඇවිල්ලා ඒවා ඉගෙන ගන්න ඒ වගේ වර්ක්ෂොප්ස්. ඊට මේ යට තියෙනෙත් ලොජිස්ටික් ක්ලබ් එකෙන් කරපු වර්ක්ෂොප් එකේ ලොජිස්ටික් පැත්තට. ඊට අමතරව මේ දකුණු පැත්තේ තියෙන්නේ නම් මේ නම් ඩිප්ලෝමා කට්ටිය. ඒගොල්ලෝ ඔය මේ මොකද මෝටර් බෝට් හදනවා ඒ වගේ අර දීවරයන්ගේ ප්‍රශ්න ඒවට විසඳුම් දෙනවා. අන්න ඒ දේවල් ඒ වගේ කමියුනිටි ඩෙවලොප්මන්ට් ප්‍රොජෙක්ට්ස් කරනවා. ඉතින් එතකොට තව දෙයක් තමයි බීච් ක්ලීනප්ස්. ඉතින් අපේ අනිවාර්යෙන් 3-4ම කරන බීච් ක්ලීනප්ස් එක අවුරුද්දකට මොකද මේ ඕෂන් යුනිවර්සිටි ගියොත් එහෙම ඉතින් අනිවාර්යෙන් බීච් එකත් එක්ක මේ ඒත් එක්කම ගණු ගැටෙන අය ඉතින් ඒක හින්දා බීච් එක රැක ගන්න අපේ දෙන්න ඕන දායකත්වය යුනිවර්සිටියක් විදිහට අපි දෙනවා. මේ අපි ඕගනයිස් කරන්නවත් තියෙනවා නැත්නම් අපි වෙනත් තැනකින් ඕගනයිස් කරනවා නම් ඒත් එක්ක ජොයින් වෙලා ඒගොල්ලොත් එක්ක ජොයින් වෙලා ඒගොල්ලන්ට අර උදව්වක් විදිහට මේ අපේ ළමයි යවලා ඒ දේවලුත් කරනවා. ඊට අමතරව තියෙන විශේෂම දෙයක් තමයි ඉනෝවේෂන්ස්. මේ මොකද අපේ ඕෂන් යුනිවර්සිටි ගත්තොත් එහෙනම් ඇත්තටම ඉනෝවේෂන්ස් වලට හරි ප්‍රසිද්ධයි. ඔය මේ පැත්ත මෙතන තියෙන මේ දකුණු උඩම තියෙන හල් ක්ලීන් එකක්. හල් ඔක වෙන්නේ අයියේ මේ නැවේ යට කෑල්ල නැවේ යට මේ බැඳෙන ඔය එක සත්ත්වවිල්ල එහෙම බැඳෙනවා. ඒව ක්ලීන් කරන්න ඔය මේ එකේ ක්ලාම්ස් වගේ ඔය බෙල්ල වගේ සත්ත්ව බැඳෙන්නේ ඒව ක්ලීන් කරන්න හදපු උපකරණ. යට තියෙන සෝල්ට් වෝටර් ඩිස්ප්ලේ එකක්. සෝල්ට් වෝටර් වලින් ෆ්‍රෙෂ් වෝටර් මෙව කරන්න. ඔය දෙකට මම දන්න විදිහට මෙවක් තියෙනවා. මොකද්ද මේ මේක තියෙනවා මේ මොකද්ද ලයිසන් එක. මේ ඊට අමතරව මෙන්න මේක විශේෂයි. මේක ඇත්තට අපේ නිර්මාණයක්. මේක මේ ලෝකෝස් සබ්මරීන් එකක්. මේක හදලා තියෙන ඇත්තටම රිසර්ච් වලට සහ ඒ කියන්නේ මුහුද පතුල ගවේෂණය කරන්න ඕෂන් ක්වීන් කියලා මේක ඇත්තටම ජර්මන් සයන්ටිස්ට්ලත් එක්ක ඇත්තට මේක හදපුවා අපේ නිර්මාණයක් මේක. ඊට අමතරව තියෙන ලොකුම දේ තමයි අපේ රිසර්ච්. ඉතින් මම කලින් කිව්වා අපේ රිසර්ච් කම්පොනන්ට් එක ලොකුයි කියලා. හුඟක් රිසර්ච් වෙනවා කියලා. ඒකට හේතුව තමයි අයියේ අපේ රිසර්ච් සබ්ජෙක්ට් ගත්තොත් එහෙම ඔය ස්ටැටිස්ටික්ස් ඊට පස්සේ තව තියෙනවා මොනවද සයන්ටිෆික් රයිටින් වගේ සබ්ජෙක්ට් ගත්තොත් එහෙම ඒව කලින්ම උගන්වනවා. ඒ කියන්නේ තර්ඩ් සෙමෙස්ටර් එක ඉවර වෙද්දී මේ දේවල් හුඟක්ම උගන්වලා ඉවරයි. ඒතකොට අර ළමයට රිසර්ච් කරන්න ඕන මානසිකත්වය එතන හැදෙනවා. සහ අපි ගත්තොත් එහෙම මේක නම් තියෙන ලංකාවට විතර නෙමෙයි ලෝකෙටත් තියෙන ප්‍රශ්නයක්. අපි අහස ගැන දන්න, අපි අභ්‍යවකාශය ගැන දන්න, හැබැයි අපි අපේ මුහුද ගැන දන්නේ නැහැ. මුහුද ගැන කරලා නැහැ මිනිස්සු වැඩි. ලංකාවට ප්‍රශ්න හොඳටම තියෙනවා. ලංකාවේ මිනිස්සු මුහුද ගැන ඇත්තටම දන්නේ නැහැ. ඒක නිසා මේ ලොකු ස්ටඩි ගැප් එකක් තියෙනවා අයියේ මුහුද ගැන. ඒ කියන්නේ රිසර්ච් වල ලොකු ස්ටඩි ගැප් එකක් තියෙනවා. ඒක නිසා අර මේ තමන් කැමති කියන්නේ සෝෂියොලොජි වේවා නැත්නම් ජෙනටික්ස් වේවා නැත්නම් පොපියුලේෂන් ඩයිනමික්ස් ඒ වගේ තමන් කැමති ඕනේ ෆීල්ඩ් එක ඕනේ තරම් රිසර්ච් ටොපික්ස් තියෙනවා ළමයිට කරන්න. ඒකත් එක හේතුවක්. සහ දැන් අපේ තියෙන මිනි ප්‍රොජෙක්ට් කියලා තව එකක්. මේ මිනි ප්‍රොජෙක්ට් එකේදී වෙන්නේ මේක 3rd year එකේදී වෙන්නේ මේක කරන්නේ අර ෆයිනල් රිසර්ච් එකට කලින් යුනිවර්සිටි එකම ඕගනයිස් කරන රිසර්ච් කම්පොනන්ට් එකක්. මේකද අපි කැමති අපේ පොඩි රිසර්ච් එකක් තමයි අත්‍තරම කරන්න ඕනේ. ඒවට ළමයි ඉතින් තියෙන අර මොරාල් එකට හොඳම රිසර්ච් කියන්නේ පබ්ලිකේෂන් එකකට යන්න පුළුවන් තරම් හොඳ රිසර්ච් එකක් කරනවා. ඒ කියන්නේ මේක මේ ඔබ්ජෙක්ටිව් එකක් නෙමෙයි පබ්ලිකේෂන් එකකට යනවා කියන එක. ඒ වුණාට අර පබ්ලිකේෂන් එක දාන්න පුළුවන් තරම් හොඳ රිසර්ච් එකක් මේකෙන් කරනවා. ඒක ඇත්තට හොඳයි. ඒක මම හොඳයි. අයියා විශ්වාස කරන්න යන්නේ නැහැ. මම කැම්පස් එකෙන් අවුට් වෙද්දී මට තිබ්බා ඇබ්ස්ට්‍රැක්ට්ස් ඒ කියන්නේ ඉන්ටර්නැෂනල් කොන්ෆරන්ස් වල පබ්ලිෂ් වෙච්ච ඇබ්ස්ට්‍රැක්ට් 9ක් තිබ්බා සහ එක ෆුල් පේපර් එකක් තිබ්බා. ඒක ඉතින් ලොකු දෙයක් නෙමෙයි. හැබැයි අන්ඩර්ග්‍රැජුවේට් කෙනෙක් විදිහට අන්ඩර්ග්‍රැජුවේට් කෙනෙක්ට ලොකු දෙයක්. ලොකු දෙයක් මම ලොකු දෙයක් ඒක. ඊට වැඩි කරපු අයත් ඇත්තටම ඉන්නවා. ඉතින් එච්චර ස්ටුඩන්ට්ස්ලාට ලොකු chance එකක් තියෙනවා මේ රිසර්ච් කරන්න සහ ලෙක්චර්ස් ලගේ රිසර්ච් ලෙක්චර්ස් වලට chance තියෙනවා. මොකද ඒගොල්ලෝ තුඟක් ප්‍රොජෙක්ට් කරනවා. ඒගොල්ලෝ ප්‍රොජෙක්ට් කරද්දී අපි අනිවාර්යෙන් එක්කන් යනවා තමයි මේ ප්‍රොජෙක්ට් එක තියෙනවා කැමති වෙන්න ගියම ඉතින් කට්ටිය ඉතින් යනවා තමයි මුළු බැච් සමහරකට මුළු බැච් එකම වගේත් යනවා. එච්චර ඉතින් මොරාල් තියෙන කට්ටියට මම මේ දකුණු පැත්තෙන් දාලා තියෙන අය මගේ පළවෙනි රිසර්ච් එකක් මම පළවෙනිටම කරපු මගේ මැඩම් කෙනෙක්ගේ PhD රිසර්ච් එක ඔය මේ නම් සෝෂියොලොජි පාර්ට් එක සහ මේක vegetation mapping part එක. එතකොට මෙතන වම් පැත්තේ තියෙන අපේ ලෙක්චර් කෙනෙක් පුෂ්පිත සර්. එයා water quality ගැන එක්ස්පර්ට් කෙනෙක් ලංකාවේ. ඉතින් එයා ඒ රිසර්ච් එකක් කරනවා. ඊට අමතරව ගත්තොත් එහෙම මේ මෙතන වම් පැත්තේ උඩින් තියෙන plankton රිසර්ච් එකක්. මෙතනත් water quality එකක්. මෙතන ඔය plants ගැන තියෙන රිසර්ච්. ඊට පස්සේ මේ තියෙන අතරමයි මේ මොකද්ද මේ කියන්නේ coral plantation එකක් මේ. coral replantation එක කියන්නේ coral grow කරන්න ඒව ගැන රිසර්ච් කරනවා. ඒව ගැන ඇත්තට රිසර්ච් වෙන අඩුයි. ඉතින් ඒ පැත්තත් කවර් වෙන හුඟක් අය. මම මේ ස්ලයිඩ් එක ඇත්තටම දැම්මේ අයියේ මේ පොඩ්ඩක් පෙන්වන්න කට්ටියට. මේ මෙතන ඇත්තට විශේෂයි මේ ස්ලයිඩ් එක. මේ පළවෙනි පින්තූර තුනම මගේ සීනියර් අක්කලා ඉන්නේ. ඒගොල්ලන්ගේ මිනි ප්‍රොජෙක්ට් එක මේ. මෙතන ඉන්නේ දෙන්නෙක් මතක විදිහට මේගොල්ලෝ කරන්නේ මේ
ඇල්ගී වලින් මැක්‍රොෆයිස් මේගොල්ලෝ බැලුවේ මෙතනින් අක්කත් බැලුවේ මේ මැංගරුවල තියෙන මැංගරුවල ඔය රූස් තියෙනවා රූස්වලට ඇලිලා ඉන්න සත්තු කවුද අන්න ඒව බැලුවේ මෙතනින් මේ අක්කා දෙන්නත් මැංගරු රිසර්ච් එකක් කරන්නේ එතකොට මෙතන තියෙන විශේෂත්වය තමයි අපි හිතනවා ඒ කියන්නේ හුඟක් මේ ළමයිනුත් මගෙන් හරියට අහන දෙයක් තමයි මේ මැරයින් සයන්ස් කරන එක මැරින් ඉන්ජිනියරින් මේ වගේ සබ්ජෙක්ට්ස් කරන එක ගෑනු ළමයට අමාරු නේද කියලා හුඟක් අය අහනවා නෑ එහෙම අමාරු නෑ ඔයගලන්ට දිශාණයක් තියෙනවා නම් ඔයගලන්ට කරේජ් එක තියෙනවා නම් කිසි ප්‍රශ්නයක් නෑ කරන්න පුළුවන් මේ තුන්වෙනි පින්තූරේ බැලුවොත් අය මෙතන ඇත්තම ටිකක් ගැඹුරුයි හරිද මේ ගැඹුරු තැනක් රැකව කලපුවේ ඉතින් මේ අක්කලා දෙන්න කිසිම බයක් නැතුව අර පාරුව පැදගෙන ගිහිල්ලා ඒගොල්ලන්ට ඕනේ ඩේටා අරගෙන මේ ලයිෆ් ජැකට් සුද්දතෝ නේ යන්නේ ලයිෆ් ජැකට් නැතුව මොකද ඒගොල්ලෝ හොඳටම ස්විමින් දන්නවා ඒකින්ද කිසි ඒ ගැන බය වෙන්න දෙයක් නැහැ ඉතින් ඩේටා කලෙක්ට් කරගෙන එනවා මේ මගේ යාළුවා එහා පැත්ත ඊළඟ මේ පාරුවෙන් ඉඳන් ගත්ත ෆොටෝ එක තියෙන ඉතින් ඒ වගේ අර හොඳට මේ මොරාල් එක හදනවා ඉතින් අනිවාර්යෙන් ඒ පළවෙනි සෙමෙස්ටර්ස් දෙක තුනේ ඒ මොරාල් එක හදනවා කට්ටියට අර ට්‍රේනින් උත් හම්බ වෙනවා ඉතින් ස්විමින් වගේ ට්‍රේනින් උත් තියෙන නිසා ඒ කාටවත් බය වෙන්න දෙයක් නැහැ ඒ කියන්නේ ගර්ල් කෙනෙක් හිතනවා නම් මේක කරන්න අමාරු යනවා නම් කියලා මේ තියෙන හොතම ඇත්තටම එක්සැම්පල්ස් ඔයගලන්ට මේව බලලා ඉගෙන ගන්න ඊට පස්සේ මේ තියෙන අය යට පළවෙනි එක මගේ යාළුවගේ මිනි ප්‍රොජෙක්ට් එක යා ඔය සී බර්ස්ට් ගැන බලන එක ඒක මට මේක ඇත්තටම කියන්න අමතුණා තව අය අපේ රිසර්ච් හුඟක් වෙන්න හේතුවක් තමයි අපේ ළමයි හුඟක් ඔය එක එක මේ ඕගනයිසේෂන්ස් එක එකතු වෙලා ඔය පිට තියෙන ඕගනයිසේෂන්ස් එක එකතු වෙලා රිසර්ච් කරනවා ඒක ඇත්තටම ලොකු දෙයක් මොකද ඒකනොත් මේ අපි ලොකු දේවල් ටිකක් ඉගෙන ගන්නවා මම මේ ප්‍රොජෙක්ට් එක තමයි ඇත්තටම මේ ප්‍රොජෙක්ට් එක මම ගයිඩ් කරන නිසා මේක මේ මම මේගොල්ලන් ඇත්තටම කලින් දන්නෙත් නෑ මේ කෝස්ටල් එකේ නංගිලා කට්ටිය ඒගොල්ලන්ට රිසර්ච් එකක් කරන්න ඕනේ වෙලා YZ එක ඕගනයිසේෂන් එකේ මේක ඕගනයිස් කරන්නේ එතකොට මේ YZ එකකින් මට මේක ගයිඩ් කරන්න පුළුවන් කියලා මම කිව්වා හා කියලා. එතකොට තමයි අතට මම මේගොල්ලන් අඳුරගත්තේ. මේගොල්ලෝ අතට මුකුත්ම රිසර්ච් කරලා දැනන් හිටියේ නෑ. හැබැයි මේගොල්ලෝට මම කිව්වට පස්සේ මමත් නිකන් මුලදී අද්දිමදි කරා මොකද මේගොල්ලෝ කිසිම දෙයක් දන්නේ නැතුව එතකොට ඉතින් මුලින් ඉඳන් හැමදේම කියලා දෙන්න ඕනේ. ඒක නිකන් ලොකු ප්‍රොසෙස් එකක් අපිටත් වෙලාවක් නෑ. ඉතින් ඒ වුණාට ඉතින් මම බාරගත්තා. බාරගෙන ඉතින් මම එක දවසක කිව්වා ඉතින් මේ මෙන්න මෙහෙම තමයි කරන්න ඕනේ. මේ නම්බර් ප්ලේට්ස් හදන්න ඕනේ. මෙන්න මේ මෙෂර්මන්ට් ගන්න ඕනේ. මෙන්න මේ ඇංගල් වලින් තමයි ෆොටෝ ගන්න ඕනේ මෙන්න මේ දේවල් මේ මෙතනින් මෙන්න මේක තියන්න ඕනේ මේ ඊට පස්සේ මෙන්න මේ මෙෂර්මන්ට්ස් ගන්න ඕනේ මේ මෙෂර්මන්ට් ගන්න ඕනේ මේ විදිහට කියලා මම එක දවසක් විස්තර කරා ඊට පස්සේ මටත් පුදුමයි මේගොල්ලෝ එදා දවසේම මේ යාළුවෝගේ කෙදෙට් එක සෙට් වෙලා අර නම්බර් ප්ලේට්ස් ඔක්කොම ටික හදාගෙන මේගොල්ලෝ ගාව කිසිම දෙයක් තිබුණේ නැහැ ඊළඟ දවස් උදේ ගිහිල්ලා මේ මාදලේ ගිහිල්ලා ඒකට අහුවෙච්ච බයික් ඇච් එක බලන්නේ උදේ ওই මාදලේ බයික් ඇච් එක බලලා මට ෆොටෝස් උත් එවුවා මම ඒ ෆොටෝස් දැක්කද මම පුදුම වුණා ඔයගොල්ලෝ කොහොමද මේ ෆොටෝස් ගත්තේ කියලා ඊට පස්සේ තමයි කතාව කිව්වේ ඒගොල්ලෝ මෙහෙම මහන්සිලා දෙයක් කරා කියලා ඉතින් මම කැම්පස් එකේ ඉඳි මටවත් ඔච්චර උනක් තිබුණේ නැහැ. ඉතින් මේක ඇත්තටම මම දැනගත්තා අපේ කැම්පස් එක දැන් ඇත්තටම අපේ අයියලා පටන් ගත්ත අපි ගෙනිච්ච ඒ දේ ගෙනියන දැන් සෙට් එකක් ඉන්නවා කියලා. ඉතින් ඒක ඇත්තටම ලොකු ආඩම්බරයක්. මොකද මම හිතන්නේ මේ ඉස්සරහට යන ළමයිනුත් එහෙම වෙයි. මොකද ඒ දේ අර කැම්පස් එකේ මේ මොරාල් එක හදන නිසා අනිවාර්යෙන් ඒ දේ වෙනවා. ඊට පස්සේ මේ තුන්වෙනි ෆොටෝ එක ගත්තොත් එහෙම මෙතන ඉන්නේ මගේ යාළුවෝ දෙන්න මේත් මගේ බැච් එකේ යාළුවෝ දෙන්නෙක් මිනි ප්‍රොජෙක්ට්. එතනත් ඇත්තටම ගැඹුරු තැනක් වෙන බෝට් එක ගිහිල්ලා water sample සහ plankton sample වල කලෙක්ට් කරන රිසර්ච් එක. ඔව් මීට අමතරව ඉතින් රිසර්ච් හරියට වෙනවා ජෙනටික්ස් පැත්තට ඊට පස්සේ සෝෂියොලොජි පැත්තට ඊට පස්සේ පොපියුලේෂන් ඩයිනමික්ස් ඔය වගේ බ්‍රෝඩ් මාතෘකාවල ඔය මැරයින් සයිඩ් එක රිලේටඩ් රිසර්ච් වෙනවා. ඊට අමතරව දැන් කවුරු හරි ෆීල්ඩ් එකට යන්න අකමැති කෙනෙක් ඉන්නවනම් ඒගොල්ලන්ට අම්මෝ chance තියෙනවා මොකක්ද ඔය GIS වගේ රිසර්ච් ඉරෝෂන් මනින්ඩ රිසර්ච් අන්න ඒ වගේ කිසි ප්‍රශ්නයක් නැහැ ෆීල්ඩ් එකට හැමදාම යන්න ඕනේ නැති එහෙම රිසර්ච් මේ ඕෂන් යුනිවර්සිටි එකේ තියෙනවා. මේක මට තේරෙනවා මේක ඇත්තට මේක සෑහෙන්න මේ බ්‍රෝඩ් ඒරියා එකක් නේ මේ කියන්නේ මට තේරෙනවා මම කොච්චරක් මේක ගැන දන්නේ නැද්ද කියන එක. මේක සෑහෙන ලොකුයි. ඊට පස්සේ තියෙන විෂය තමයි අපි කොච්චර රිසර්ච් කරලා බලන්නේ නැයෝ පබ්ලිෂ් කරන්නේ නැත්තම්. ඉතින් අපේ කැම්පස් එකෙන්ම මිනි සිම්පෝසියම්ස් ඕගනයිස් කරනවා ළමයිගේ රිසර්ච් වලට. දැන් මිනි ප්‍රොජෙක්ට් වලට වෙනම ඕගනයිස් කරනවා. ඊට පස්සේ ෆයිනල් ප්‍රොජෙක්ට්ස් වලට වෙනම ඕගනයිස් කරනවා. ඉතින් වල රිසර්ච් ප්‍රසන්ටේෂන් තියෙනවා සහ ළමයි වල පොඩි කාලේ ඉඳන් රිසර්ච් ප්‍රසන්ටේෂන් කරන්නේ කොහොමද? මොකද ඒකත් ඇත්තටම කලාවක්. ඉතින් ඒකත් කට්ටිය දැනගන්න ඕනේ. ඉතින් ඒකත් උගන්වනවා. ඉතින් මේ මම එහා පැත්තට දාලා තියෙන්නේ අපේ මම දන්නේ මේ අපේ හරියට ඉන්න බෙස්ට් ප්‍රසන්ටර් ඕවර්ස් ගත්ත බෙස්ට් ස්පීකර්ස් ගත්ත කට්ටිය හරියට ඉන්න. ඉතින් මගේ සීනියර් බැච් එකේ ඉන්නවා මගේ බැච් එකේ ඉන්නවා මගේ ජූනියර්ස්ලා ඉන්නවා හරි සුපර් සීනියර්ස් හුඟක් ඉන්නවා. ඉතින් මේ ඔය මට්ටක් කුලිය එක ගර්ල් කෙනෙක් මගේ පැරලල් කෙනෙක් එයාත් මේ බෙස්ට් ප්‍රසන්ටර් අවෝඩ් එකක් ගත්තා. මේ වගේ තව ඕනේ තරම් chance මේ ඕනේ තරම් තියෙනවා. මචං ඔබ විශ්වාස කරන්නේ නැහැ මේ දැන් ඔය
අපේ ෆැකල්ටිස් වලවත් මෙච්චර ලොකු පුෂ් එකක් නෑ බං මේ වගේ දේවල් කරන්න. ඉතින් මම නොටිස් කරන දේ තමයි මෙතන අර මේ පොඩි කට්ටියක් ඉන්න හින්දා මාර හොඳ බැඳීමක් තියෙනවා. ඒත් එක්කම අර මේ සෑහෙන ලොකු මොරාල් එකක් තියෙනවානේ. අන්න ඒක මමත් හිතනවා මොකද ඒ කවදාද මේක ලොකුවට හදුවට පස්සේ සමහරට මේ බැඳීම් ඇත්තටම නැති වෙන්නත් පුළුවන්. මොකද පොඩි කට්ටියක් ඉන්න හින්දා ඇත්තටම මේක ලොකු chance එකක් වෙන්න පුළුවන්. ඔච්චර ලොකු බැඳීමක් තියෙන. ඇත්තටම ඒක මමත් පිළිගන්න දෙයක්යි. ඊට අමතරව අයියේ අපෙන් රිසර්ච් සිම්පෝසියම් එකක් කරනවා. ඉතින් මේ පාරක් තියෙනවා. තුන්වෙනි පාරට මම මේක අවස්ථාවක් කරගන්නවා ඒක ගැන කියන්න. ඉතින් මේ තියෙන තීම්ස් ගැන ඔයගොල්ලෝ කරලා තියෙනවා නම් ඩෙඩ්ලයින් එක තියෙනවා ජූලි මාසෙ 31 වෙනිදාට කලින් ඔයගොල්ලන්ට සබ්මිට් කරන්න පුළුවන්. මේ පාර තියෙනෙත් වර්චුවල් ගිය අවුරුද්දෙත් වර්චුවල් ඊට කලින් අවුරුද්ද කියන ෆස්ට් එක විතරයි අපි ඇත්තන ෆිසිකල් එකක් විදිහට තිබ්බේ. මම ඒකේ ෆොටෝස් ටිකක් තමයි ඇත්තම ඇඩ් කරේ. කොරෝනාත් එක්ක මුකුත් කරන්න බැරි වුණා. ඉතින් ෆිසිකල් එකක් තියන්න බැරි වුණා. දවස් දෙක මේ පාර ගිය අවුරුද්දේ. ඊට අමතරව තියෙන විශේෂම දේ තමයි එම්ප්ලොයිමන්ට්. හුඟක් අය හිතනවා මෙතනින් අපි වුණාට පස්සේ අපි මාළු කාරයෙක් වෙන්න ඕනේ, ෆිෂර්මන් කෙනෙක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ කොහෙන්ද නැවක ගිහිල්ලා නැවේ ජීවිතේ මනාත කරගන්න ඕනේ කියලා හිතනවා. නෑ එහෙම නෑ. ඕනේ තරම් chances තියෙනවා යන්න. මම එකින් එක ගත්තොත් එහෙම මම ගන්නවා මැරින් ඉන්ජිනියරිං ඉස්සෙල්ලාම මැරින් ඉන්ජිනියරිං වලින් අර මං කිව්වා වගේ ෂෝ බේස් සහ මර්චන්ට් කියලා දෙකක් තියෙනවා. අතන මර්චන්ට් වලින් ඔයගොල්ලෝ 15 දිනේ සිලෙක්ට් කරගන්න. ඒකට වෙන්නම යන්නේ. ඒක නැව්වලට වෙනම හදපු එකක්. ඊට පස්සේ ෂෝ බේස්ඩ් එක ගත්තොත් එහෙම ඒක ඩොක්යාඩ් වලට. ඒ කියන්නේ නැව් හදන තැන්. ලංකාවේ දැන් තියෙනවා කොළඹ ඩොක්යාඩ් කියලා එකක්. වර්ල්ඩ් ෆේමස් ඩොක්යාඩ් එකක්. ඒක දැන් හුඟක් මේ ඉන්ජිනියර්ස්ලා ඉන්නවා ඕෂන් යුනිවර්සිටි ග්‍රැජුවේට්ස්ලා. ඊට අමතරව හොටෙල්ස් වලට. දැන් ගත්තොත් එහෙම ඔය හිල්ටන් වගේ 5 ස්ටාර් හොටෙල් ගත්තොත් එහෙම චීෆ් ඉන්ජිනියර් ඉන්නේ මැරින් ඉන්ජිනියර් කෙනෙක්. ඊට පස්සේ ඊට එහා පැත්තේ තියෙන හොටෙල් එකක් ගලදාඩ කියලා ඒකෙත් චීෆ් ඉන්ජිනියර් ඉන්නේ මැරින් ඉන්ජිනියර්. ඒතර ඒ ගල්රොඩ් එකේම තියෙන මට නම මතක නැහැ මේ ඉන්දියන් චේන් එකක් තියෙනවා. ඒකෙත් චීෆ් ඉන්ජිනියර් මැරින් ඉන්ජිනියර්. ඔය වගේ හුඟක් හොටෙල් වල චීෆ් ඉන්ජිනියර් ඉන්නේ මැරින් ඉන්ජිනියර්ස්ලා. ඒ වගේ හුඟක් ප්‍රොජෙක්ට්ස් වල ඔය බලාගාරවල මේන්ටෙනන්ස් සුපර්විෂන් වගේ ගන්න හුඟක් වෙලාවට ඇත්තටම මැරින් ඉන්ජිනියර් කෙනෙක් ගන්න. ඒකට හේතුව තමයි මැරින් ඉන්ජිනියර්ස් වල උගන්වනවා අර මේ මොකක්ද ඒකට කියන්නේ මෙකැනිකල් පැත්ත සහ ඉලෙක්ට්‍රිකල් සහ ඉලෙක්ට්‍රොනික පැති ඔය ඔක්කොම ගන්නවා මැරින් ඉන්ජිනියර්ස් වල. ඒතකොට අර දැන් බලාගාරයක් ගත්තොත් එහෙනම් අපි සුපර්විෂන් කරන්න අනිවාර්යෙන් ගන්න ඕනේ දැන් මෙකැනිකල් කෙනෙක් වෙනම ගන්න ඕනේ. ඊට පස්සේ ඉලෙක්ට්‍රිකල් ඉන්ජිනියර් කෙනෙක් වෙනම ගන්න ඕනේ. ඒතකොට අර දෙන්නෙක් ගන්නවට වැඩිය ලේසි අර එක්කෙනෙක් ගන්න එක ඒ දෙක ගැනම දැනුමක් තියෙන. ඒක හින්දා අර නැව්වලම අපිට ගිහිල්ලා වැඩ කරන්න ඕනේ කියලා ගන්න. අපේ අයියලා අපේ අවුට් වෙච්ච අය හුඟක් අපේ බගේ බැජ් එක අයත් මේ මයි පැරලල් ඒගොල්ලෝ තුනක් තැන්වල වැඩ කරනවා. ඒ කියන්නේ එක එක ෆීල්ඩ් වල ඒ කියන්නේ ඉන්ජිනියරින් නැවකම වැඩ කරන්න ඕනේ කියලා එකක් නැහැ. ඒ කියන්නේ මේ මම මේ ළඟදී අර ඉකොනොමික්ස් කරන කෙනෙක් එක්ක මේ කරපු මේ ඩිස්කෂන් එකක් අහන් හිටියේ. දැන් ඇත්තට ඉස්සරහට ලංකාවේ ලොජිස්ටික්ස් පැත්තෙන් ලොකු දෙයක් කරන්න පුළුවන් මේ මොකද මේ ඒකේ අර ජියෝග්‍රැෆික් ලොකේෂන් එක හින්දා මොකද අර මේ අපි කිසිම රටක් එක්ක මේ ඇරියස් නැහැ. ඉතින් අර හැම රටකම නැවක් මෙතනට බාන්න තියෙන chance එක වැඩි. ඉතින් ඒක මාර මේ ඒක සෑහෙන ලොකු රෙවෙනියු එකක් ගන්න පුළුවන් ඉන්ඩස්ට්‍රි එකක්. ඉතින් අනිත් එක අයියේ මේ කොළඹ වරාය ගත්තොත් එහෙම අපි ඉන්නේ නැව් ගමනාගම ඒ කියන්නේ නාවික මාර්ගයක අපි ඉන්නේ මැද ඉන්නේ. කොළඹ ඊට පස්සේ ඔය හම්බන්තොට උනත් හරියට හදලා ගත්තොත් ඇත්තම ලොකු දෙයක් කරන්න පුළුවන්. ලොජිස්ටික් ගත්තොත් එහෙම ලොජිස්ටික් විතර නෙමෙයි වෙයා හවුස් කීපින් ඊට පස්සේ සප්ලයි චේන් ඔය ෆ්ලයිට් ෆෝවර්ඩින් වගේ දේවල් ඊට පස්සේ කස්ටම්ස් ෂිපින් ඊට පස්සේ ටර්මිනල්ස් වගේ මේ තැන්වල අපේ ලොජිස්ටික් අය හුඟක් ඉන්නවා. මොකද කිව්වොත් අයියේ මැරයින් ට්‍රේඩ් එක ගත්තොත් එහෙම ලෝකේ ට්‍රේඩ් එක 90%ක්ම වෙන්නේ මුහුදෙන්. ඒ කියන්නේ අපේ ට්‍රේඩ් එක 90% ඉන්ටර්නැෂනල් ට්‍රේඩ් එක 90%ක්ම වෙන්නේ මුහුදෙන්. එතකොට ලොකු chance එකක් තියෙනවා ට්‍රේඩ් කරන කම්පැනිස් වල අපේ ළමයි ලොකු ගාණක් ඉන්නවා ඒ තැන්වල වැඩ කරනවා. ඊට අමතරව ෆිෂරිස් එක ගත්තොත් එහෙම ෆිෂරිස් එකෙන් ඔයගොල්ලෝ දන්න සයන්ස් ඩිග්‍රියක් හම්බෙන්නේ. ඉතින් ඒතර සයන්ස් ඩිග්‍රී එකකින් ඔයාලට යන්න පුළුවන් ඕන තැනකට යන්න පුළුවන්. දැන් සමහර කට්ටිය ඉන්නවා ටීචින් ගියපු අයත් ඉන්නවා. ඒ වගේම සයන්ස් ඩිග්‍රී එකකින් යන්න පුළුවන් තැනකට යන්න පුළුවන්. ඊට අමතරව මැරයින් සයිඩ් එකේ දේවල් වලට ඔය විශේෂයෙන්ම නාරා නැග්ඩා වගේ ආයතන වලට ඊට පස්සේ ඔය වෙනම ඉන්ස්ටිටියුට් ලංකාවේ තියෙනවා. ඒ වගේම වර්ල්ඩ් ෆේමස් වෙන රටවල් වල තියෙනවා. ඒ වලට අර මැරයින් ග්‍රැජුවේට්ස් ලහුඟක් ගන්නවා. මොකද මේ ඒගොල්ලන්ට අර ඒගොල්ලෝ රිසර්ච් කරන්නත් මැරින් ෆීල්ඩ් එක ගැන අන්න ඒ වගේ නිසා මැරින් සයන්ස් ස්ටුඩන්ට්ස්ලාට අන්නේ chance එක තියෙනවා. ඊට අමතරව
ලොකු නොලේජයක් අපේ තිනෙන්ද ෆිෂරීස් ඔෆිසර්ස් විදිහට එකන්නේ ඔය ෆියමලස් ෆිෂමල් එක වැඩ කටයුතු කරන්න ෆිෂරීස් ඔෆිසර්ස්ලා විදිහට ඒ වගේ තැන්වලට අපයට යන්න පුළුවන් සහ මැරීන් සයන්ස් ස්ටුඩන්ට්ස්ලාට තව යන්න පුළුවන් තැනක් තමයි අපේ හුඟක් අය යනවා ක්වොලිටි කන්ට්‍රෝල් පැත්තට මොකද අපේ ඒවල අපේ සබ්ජෙක්ට් මේ කෝස් එකේ සබ්ජෙක්ට් විදිහට දෙන ඔය ක්වොලිටි කන්ට්‍රෝල් උගන්වන මුලින් ඉඳන් A to Z උගන්වනවා ඒක නිසා කෙනෙක් මේ ගත්තට පස්සේ ඒ කියන්නේ මේ වැඩ කරන්න ගත්තට පස්සේ බය නැහැ මොකද මේ දැන් මගේ යාළුවෙක් ඉන්නවා දැන් මේ වෙද්දි මෝල්ඩි වල යා මලදිවිනේ මේ ප්‍රධාන කම්පැනි එක එයා මෙයින් මේ මැනේජර් කියන්නේ ක්වොලිටි කන්ට්‍රෝල් මැනේජර් එයා ඔක්කොම දේවල් ටික මෙව කරලා අර මාළු ටික පිටරට යනවා ඉතින් ඒ වගේ chance තියෙනවා ඉතින් ෆිෂරිස් සයන්ස් ෆීල්ඩ්ස් වලට ඊට පස්සේ කෝස්ටල් අය ගත්තොත් එහෙම කෝස්ටල් අයගේ සයන්ස් ඩිග්‍රී එකක් තමයි හම්බෙන්නේ හැබැයි සයන්ස් ඩිග්‍රී එක කියන්නේ අර යන්න පුළුවන් තැන් වලට යන්න පුළුවන් ඊට අමතරව ඒගොල්ලන්ගේ තියෙන විශේෂත්වය ඒගොල්ලන්ට මැනේජ්මන්ට් කැලඩක් තියෙනවා ඒ කියන්නේ මැනේජ්මන්ට් කැලඩක් තියෙන හින්දා ඒගොල්ලන් හුඟක් ඉන්නේ මේ මම දැන් අද කන්ටැක්ට් කරගත්ත කීප දෙනෙක් ඒගොල්ලෝ ඔය EIA report හදන තැන් වල කෝස්ටල් මොනිටරින් කරන තැන් වල අන්න ඒ වගේ ජොබ් වලට තමයි යන්නේ ඊට පස්සේ කෝස්ටල් ප්ලෑනින් අන්න ඒ වගේ සයිඩ් වලට ඒගොල්ලන්ට හුඟක් යන්න පුළුවන් ඒගොල්ලෝ අනිවාර්යෙන් ඒ තැන් වලට ගන්න මොකද ඒගොල්ලන්ට සයන්ස් බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙනවා මැනේජ්මන්ට් බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙනවා ඒතරට කෙනෙක් බය නැහැ කෙනෙක්ට ඒ පැත්තට ගන්න ඊට අමතරව ඇක්වාකල්චර් ගත්තොත් එහෙම අනිවාර්යෙන් ඉතින් ඇක්වාකල්චර් ෆැසිලිටිස් වල තමයි ඒගොල්ලන්ට හුඟක්ම ජොබ් තියෙන්නේ ඊට අමතරව ටෙක්නොලොජිකල් ඩිග්‍රී එකකින්ද ටෙක්නොලොජිකල් පැත්තෙන් යන්න පුළුවන් සමහර තැන් වලටත් ඒගොල්ලන්ට යන්න පුළුවන් හැබැයි තාම ඇක්වාකල්චර් ග්‍රැජුවේට්ස්ලා අවුට් වෙලා නැහැ මොකද ගිය අවුරුද්දේ තමයි පටන් ගත්තේ ඒ නිසා ඇක්වාකල්චර් එක සහ ඕෂනෝග්‍රැෆි එක දෙකම ඕෂනෝග්‍රැෆි එක පටන් ගත්තේ ගිය අවුරුද්දට කලින් අවුරුද්දේ ඒ දෙකෙන් තාම අවුට් වෙලා නැහැ ඉතින් ඒ දෙකටත් ඔය සයන්ස් වලට යන්න පුළුවන් ඒ තැන් වලට තමයි ඇත්තටම යන්න පුළුවන් වෙන්නේ ඉතින් මේ මෙතන මම ෆොටෝස් දාලා තියෙනවා අයියා මේ ඩුබායි වල ඉන්න අයියා කෙනෙක් පළවෙනි එකේ තියෙන එයා ඔය ලොකුම මැරිටයිම් කම්පැනි එකක වැඩ කරනවා හාබ් එක නැව් හදන කම්පැනි එකක වැඩ කරන්නේ දෙවෙනි අයියා ඉන්නේ ඩුබායි වල එයා එතන මෙතෙන්ද කියන්න ඕනේ හුඟක් අය බයයි මේ ක්වොලිටි කන්ට්‍රෝල් කියපුවාම හුඟක් අය හිතන්නේ ෆිෂ් ප්‍රොසෙසින් කම්පැනිස් වලට යන්න වෙනවා කියලා නෑ එහෙම නෑ මොකද අර ක්වොලිටි කන්ට්‍රෝල් හැමදේම උගන්වන නිසා ඔයගොල්ලන්ට දැන් මගේ යාළුවෙක් ඉන්නවා කේක් හදන කම්පැනි එක ක්වොලිටි කන්ට්‍රෝල් මැනේජර් වෙලා ඊට පස්සේ තව ඉන්නවා යාළුවෙක් මේ ක්වොලිටි කන්ට්‍රෝල් ඔෆිසර් කෙනෙක් වෙලා මේ තෙල් කම්පැනි එක ඔලිව් ඔයිල් කම්පැනි එක ඉතින් ඒ වගේ මේ අයියා මේ ෆුඩ් කම්පැනි එක අතර මේ කම්පැනි එක හැමදේම වගේ මේ එක්ස්පෝර්ට් ඉම්පෝර්ට් කරනවා ඉතින් අන්න ඒ වගේ මේ ඩුබායි වල අයියා කෙනෙක් දැන් වැඩ කරන්නේ ඒවගේ අර මේ ෆිෂ්ම වෙන්න ඕනේ සමහර අය මාළු කියපම මාළු මරනවා කියලා බයයි නෑ ඒ ෆීල්ඩ් එකට යන්න ඕනේ ඔයගොල්ලන්ට කැමති ෆීල්ඩ් එකකට යන්න පුළුවන් ඔය ටික තමයි ජොබ් ගැන තියෙන්නේ ඊට අමතරව කියන්න ඕනේ විශේෂ දෙයක් අපේ ට්‍රේනින් ප්‍රෝග්‍රෑම්ස් තියෙන කියන්නේ ජොබ් වලට කලින් අනිවාර්යයෙන්ම ට්‍රේන් කරන කට්ටියව මේකේ විශේෂම දේ කියන්න ඕනේ අපේ අය යන තැන හුඟක් අය කියන්නේ 180ක් විතරම යන තැන පර්මනන්ට් වෙනවා ඒ කියන්නේ විශේෂයෙන්ම processing factories වල යන අය නම් අනිවාර්යෙන් permanent වෙනවා මොකද ඒගොල්ලන්ට අර knowledge එක අනිවාර්යෙන් දෙනවනේ එතකොට ඒ කම්පැනි එකත් ගන්න කැමති මොකද දැන් අතන සමහර කම්පැනිස් තියෙනවා අපේ යුනිවර්සිටි එකේ කියනවා පුළුවන් නම් මේ අවුරුද්දේ කට් කීයක් හරි එවන්න කියලා කියන්නේ ළමයි කීප දෙනෙක් එවන්න කියලාත් කියනවා එච්චර කියන්නේ මේ අර අපේ කට්ටිය අර සීනියර්ස්ලා එහෙම ගිහලා හොඳ තැනක් නමක් ඒ තැන් වල හදලා තියෙන නිසා ඉතින් මම නිකන් ෆොටෝස් දෙකක් කට් කරා මගේ යාළුවෝ දෙන්නෙක් කරපු දෙයක් මේ පළවෙනි පින්තූරින් එයා මගේ යාළුවෙක් බැජ් එකේ එයාට මේ තිබ්බේ මේ එයා හරි පේලියෝ බයෝඩයිවර්සිටි නැත්නම් සුවාකියොලොජි පැත්තට තමයි ආස. ඉතින් ඒකින්ද එයා ඉන්ඩස්ට්‍රියල් ට්‍රේනින් ගියේ කැලණි යුනිවර්සිටි එකේ පෝස්ට් ග්‍රැජුවේට් ඉන්ස්ටිටියුට් ඔෆ් ආකියොලොජි කියන තැනට. ඉතින් එතන ගියාට පස්සේ එයාට එතනම අර මේ ඩිප්ලෝමා කෝසස් පෝස්ට් ග්‍රැජුවේට් ඩිප්ලෝමා කෝස් දෙකත් එයාට කරන්න හම්බුණා එතනම. ඉතින් මේ ඒවා එතන මේ දේවල් ඔය කරන දේවල් ඔය එතන ෆොටෝ එකක් තියෙන ඊට අමතරව මේ යට තියෙන්නේ මේ මගේ යාළුවෝ දෙන්න කේත් ඉන්ඩස්ට්‍රි ට්‍රේනින් නැවක ඒ කියන්නේ මේ ඒගොල්ලෝ ට්‍රේනින් ගියේ ඇටොමික් එනර්ජි බෝඩ් එකට. ඒගොල්ලෝ ඒකට ගිහිල්ලා ඒගොල්ලෝ ඇටොමික් එනර්ජි බෝඩ් එකේ අයට ලොකු දැනුමක් තිබුණේ නැහැ මුහුද ගැන. ඉතින් මේගොල්ලෝ කරේ ඒගොල්ලන්ට මේ සී කුකම්බර්ස්ලා ගැන කියලා දීලා සී කුකම්බර්ස්ලාගේ තියෙන මේ මර්කරි ලෙවල් එක ගැන රිසර්ච් එකක් කරන්න පටන් ගත්තා. ඉතින් මේ තියෙන ඒක මේගොල්ලොම මේක මෙව කරගෙන මේ නේවි බෝට් එක මම හිතන්නේ ඔය ඊස්ටර්න් කෝස්ට් එකේ යනවා ඩේටා කලෙක්ට් කරන්න. මේ ඒගොල්ලන් ඉන්ටර්න් කාලේ. ඉතින් ඒ වගේ සමහර ඉන්ටර්න් කාලේ රිසර්ච් කරනවා ඉතින් තියෙන උනට. ඉතින් ඒ වගේ තමයි ඉතින් ඕෂන් යුනිවර්සිටි එකේ ඔය ටික තමයි ඇත්තට මට කියන්න ඕනේ ඕෂන් යුනිවර්සිටි එක ගැන. මම කන්ටැක්ට් නම්බර්ස් ටික දාලා තිනවා මේ යුනිවර්සිටි එකේ කන්ටැක්ට් නම්බර්ස්
මේ පළවෙනියට මේ මෙතන වැඩි විස්තර දැනගන්න තියෙන ඕනනම් මේ නම්බරයට කතා කරන්න පුළුවන් නැත්නම් මේ අපේ හෙඩ්ක්වෝටර්ස් ඇඩ්‍රස් එක එතෙන් යන්න පුළුවන් එහෙම නැත්නම් ඊමේල් එකක් තියෙනවා මම මගේ ඊමේල් දෙකක් දැම්මා කොහොමද කියන්නේ යුනිවර්සිටි එක ඇත්තට මට වැඩි මේ මේගොල්ලන් කන්ටැක්ට් කරගන්න එක හොඳයි මොකක් හරි මම මගෙන් අහන්න දෙයක් තියෙනවා නම් හරි මගෙන් දැනගන්න දෙයක් තියෙනවා හරි මම මගේ ඊමේල් ඇඩ්‍රස් එකක් දාලා තියෙනවා ප්‍රශ්නයක් නැහැ කන්ටැක්ට් කරගන්න පුළුවන් බොහොම ස්තුතියි ගායත්‍ර මේ ඒ කියන්නේ මම සෑහෙන ඉම්ප්‍රෙස්ඩ් ඇත්තට මේ තැන ගැන මේ ඒත් එක මේ කල්චර් ගැන මං ඒ කියන්නේ මේ මට හිතා ගන්න බැරි ඒ කියන්නේ ඒ ළමයිට හැකියාව තියෙනවා මේ ෆීල්ඩ් එකෙන් මේ ෆීල්ඩ් එකට එහා ගිය දේවල් ඔක්කොම කනෙක්ට් කරලා වැඩ කරන්නත් පුළුවන් නේ ඔව් අනිවාර්යෙන් රයිට් මට මේක මොකද මේ මම අයියට කිව්වේ මේ අද උදේ පාන්දර ඇත්තට මට අයියා කෙනෙක් කන්ටැක්ට් කරගන්න පුළුවන් වුණා මාරම සතුටුයි ස්වීඩන් වල දැන් එයා මැරින් ඉන්ජිනියරින් කරලා ස්වීඩන් වල ඉන්නවා ස්වීඩන් වල ලෙක්චර් කෙනෙක් විදිහට මැරිටයිම් ආකිටෙක්චර් ලෙක්චර් කෙනෙක් විදිහට ස්වීඩන් වල යුනිවර්සිටි එකක ඉතින් එයාව කන්ටැක්ට් කරගන්න පුළුවන් වුණා ඉතින් එයාගේ ඇත්තටම සුපිරි චරිත ඕෂන් යුනිවර්සිටි ගිහලා තැන්වල ඉන්නවා ඒ කියන්නේ ඇකඩමික් බෑග්ග්‍රවුන්ඩ් එකේ ඊට පස්සේ ජොබ් මාකට් එකේ ප්‍රයිවට් ජොබ් මාකට් එකේ ගවර්න්මන්ට් ජොබ් මාකට්ස් වල අනිවාර්යෙන් ඉතින් ඉන්නම තමයි ඉතින් ඕෂන් යුනිවර්සිටි ග්‍රැජුවේට්ස්ලා එන හරි ගායත්‍ර මම හිතන්නේ අපි සෑහෙන දෙයක් කතා කරා ගායත්‍ර ඔයාගේ ප්ලෑන්ස් මොකක්ද අනාගතයට ඉතින් කලින් කිව්වාගේ අයියා මම දැන් මාස්ටර් එකට සිලෙක්ට් වෙලා ඉන්නවා ඉරාස්මස් මුන්ඩස් මාස්ටර් එකට ඉතින් ඕෂන් යුනිවර්සිටියෙන් ඇත්තටම යන පළවෙනි එකන ඉතින් ඒක ඇත්තටම ලොකු ආඩම්බරයක් සහ අයියට ස්තුතිවන්ත වෙන්න ඕනේ මොකද අයියාලගේ වීඩියෝ එක බලලා තමයි මම ඒක ගැන දැනගත්තේ ඊට පස්සේ මගේ ලෙක්චර්ස් ලගේ උදව් වලින් ඊට පස්සේ YMB මම වැඩ කරන එතන ලෙක්චර්ස් ලගේ උදව්වෙන් මම ඒක ලියලා ඇප්ලිකේෂන් එක ලියලා ඇප්ලයි කරා මම හිතුවේ නෑ මට හම්බුණා ඉතින් දැන් සැප්තැම්බර් යන්න ඉන්නේ සුබ පැතුම් thank you අයියේ ඉතින් ලොකු බලාපොරොත්තු නෑ ඇත්තටම ඒ ටික වැඩ ටික ඉවර කරගෙන පොඩ්ඩක් ලෝකයේ ඇවිදලා කළා ඒ ටික තමයි ඇත්තටම තියෙන්නේ මගේ ඉන්ට්‍රස්ට් එක ඇත්තටම අයියේ රිසර්ච් කරන්නත් මගේ තියෙන්නේ මම ආස ෆීල්ඩ් එක ඇත්තටම ඩීප් සී එකොලොජි කියන ෆීල්ඩ් එක මම අන්ඩර්ග්‍රැජුවේට් එකට කරන්න හිටියත් ඒ ගැන හැබැයි ලංකාවේ තියෙන ප්‍රශ්න ලංකාවේ අපිට ටෙක්නොලොජි තිබුණේ නැහැ සහ ඒ පිළිබඳ එක්ස්පර්ට් කෙනෙක් හිටියේ නැහැ මට ඒ නිසා මම ශාක්ලා ගැන කරේ ඒත් මම යන ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකේ ලෝකෙම ඉන්න හොඳම එක්ස්පර්ට්ලා ඩීප් සී එකොලොජි ගැන ඉන්න එක්ස්පර්ට්ලා ඉන්නවා ඒගොල්ලොත් එක්ක මම බලාපොරොත්තු වෙනවා ඉස්සරහට වැඩක් කරන්න පුළුවන් වුණොත් ලංකාවේ පටන් ගන්න ඩීප් සී එකොලොජි මොනවා හරි රිසර්ච් ලංකාවේ පටන් ගන්න ඉතින් බලාපොරොත්තු කරන්නේ අනිවාර්යෙන් ලංකාවට දෙයක් කරනවා විශේෂයෙන් මෝෂන් යුනිවර්සිටි එකට මට chance එකක් ආවොත් ඇකඩමික් එන්න අනිවාර්යෙන් එනවා ඒ කියන්නේ පිටරටක හිටියත් දාලා ඔක්කොම දේවල් දාලා එනවා හැබැයි ඉතින් එද්දි අර හීන ඔක්කොම නවත්තලා ඉන්නේ මොකද ඩීප් සයිකොලොජි එහෙම ලංකාවේ නැහැ ඉතින් ඒක නිසා හීන දාලා ඉන්නේ ඒත් කමන්නේ යුනිවර්සිටි එක වෙනුවෙන් අනිවාර්යෙන් එනවා මොකද මට පුළුවන් වුණා සමහර තැන්වල යුනිවර්සිටි එක කරලන්න මම හුඟක් ආඩම්බර වෙනවා මොකද හයිසිස් ලයින්ස් වල යන පළවෙනි එක මම ලංකාවේ එතකොට මට හයිසිස් ලයින්ස් එකත් එක්ක වැඩ කරන අනිත් අයට කියන්න පුළුවන් වුණා ඕෂන් යුනිවර්සිටි එකක් කියලා දෙයක් තියෙනවා ලංකාවේ මෙන්න මේගොල්ලෝ තමයි මෙන්න මෙච්චර මොරාල් තියෙන අය මේගොල්ලෝ මෙන්න මේ දේවල් කරනවා අපිට මෙන්න මෙච්චර පොටෙන්ෂල් එකක් තියෙනවා කියලා ලෝකේ ලොකුම NGOs IUCN එකට මට කියන්න පුළුවන් වුණා ඊට ඒක මම ආපහු අනිවාර්යෙන් කරනවා ඕෂන් යුනිවර්සිටි වෙන ඉතින් chance එකක් ආවොත් ඕෂන් යුනිවර්සිටි අනිවාර්යෙන් එනවා ඉතින් හීන උලක් නැහැ යුනිවර්සිටි වලින් අනිවාර්යෙන් එනවා කතාවක් තියෙනවනේ අයියා ආමග කෙටි යා යුතු මග දුරයි කියලා. ඉතින් ඕෂන් යුනිවර්සිටි ගමනක් ඇවිල්ලා ඉන්නවා. හැබැයි තව ඒ වගේ ලොකු ගමනක් යන්න තියෙනවා. අපි කැම්පස් එකට එද්දි තියෙන ඕෂන් යුනිවර්සිටි නෙමෙයි අද තියෙන්නේ. අද අපි කැම්පස් එකට ආවට වැඩිය ලොකු දියුණුවක් තියෙන ඕෂන් යුනිවර්සිටි එකේ. තව ඒ දේ දියුණු වෙන්න ඕනේ. තව ඇඩ් වෙන්න ඕනේ දේවල්. ඇඩ් වෙන්න ඕනේ තව පොයින්ට්ස් තියෙනවා. සමහර දේවල් ඇඩ් වෙන්න ඕනේ. ඉතින් මම හිතනවා දවසක මේ දේවලුත් ඇඩ් වෙයි. සහ මටත් ඒ දේවල් වලට කන්ට්‍රිබියුට් එකක් කරන්න පුළුවන් ඒ කියලා. ඔය තමයි තියෙන හින. නියමයි ඇත නියමයි මං ඇත්තටම මාර ආඩම්බරයි ඔයාව මේ ෂෝ එකට ගෙන්න ගත්ත එක ගැන. ඒ කියන්නේ ඔයා ඕෂන් යුනිවර්සිටි දෙන්න පුළුවන් හොඳම මෙසේජ් එක දීලා තියෙන්නේ ළමයිට. මේක අහන් ඉන්න කට්ටියට මම කියන්නේ සාමාන්‍යයෙන් මේක මේ හැමෝම මගෙන් අහන දෙයක් තමයි ඩිග්‍රී එකක් මේ ඩිග්‍රී එකෙන් මට පිළිගැනීමක් ලැබෙයිද කියන එක. මම විශ්වාස කරන දෙයක් තමයි ඩිග්‍රී එකට වටිනාකමක් දෙන්නේ පුද්ගලයා මිසක ඒ පුද්ගලයාට ඩිග්‍රී එකකින් වටිනාකමක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඔයගොල්ලන් මේ යුනිවර්සිටි එකට ගිහිල්ලා යන්න පුළුවන් උපරිමය කරන්න. අනිත් අය කියන දේවල් ගණන් ගන්න එපා. මේ මොකද
තමාගේ ආත්ම තෘප්තිය තමාටනේ තියෙන්නේ. ඉතින් වෙන කාටවත් නෙමෙයිනේ. බොහොම ස්තුතියි ගායත්‍ර. ඔයත් එක්ක කතා කරන්න ලැබෙන එක සෑහෙන වාසනාවක්. එහෙනම් ඔයගේ ප්ලෑන්ස් වලට මම සුබ පතනවා. ජයෙන් ජයම වේවා මචං. ආයිබෝවන්. අයිබෝනේ thank you guys